ආයිබෝවන් අපස උසස් පෙළ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂය තෝරාගත් සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ප්‍රථමයෙන්ම මාගේ කෘතඥතාවය පළ කරනවා. ඒ වගේම දැන් තවත් අපි බලාපොරොත්තු වෙනවා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂය තෝරගන්න බලාපොරොත්තු වෙන ඉන්න ශිෂ්‍යයෝ ඉන්නවා. ඒතර ඒ ශිෂ්‍යයන්ට දෙමව්පියන්ට ඒ වගේම වැදගත් වෙනවා මේ විෂයේ තියෙන වැදගත්කම. ඔයගොල්ලන් මේ විෂය අපි කොහොමද අපිට පාවිච්චි වෙන්නේ? අන්න ඒවා ටික මුලින්ම අපි දැනගන්න ඕනේ විෂය ඉගෙන ගන්න කලින්. ඒ හින්දා මම මුලින්ම අවධාරණය කරනවා අපේ විෂය කොහොමද හැදිලා තියෙන්නේ, කොහොමද අධ්‍යාපන අමාත්‍යාංශය මේ විෂය හඳුන්වා දුන්නේ, මොකක් අරමුණු කරගෙනද මේ විෂය අධ්‍යාපන අමාත්‍යාංශය හඳුන්වා දුන්නේ, මොන විෂය ධාරාවන් යටතේද මේක ඉගෙන ගන්න පුළුවන්, කොහොමද විශ්වවිද්‍යාල ප්‍රවේශය මේක තුලින් අපි ලබා ගන්නේ, එහෙමනම් අපි මොන විදිහටද වැඩ කරගෙන යන්න ඕනේ, විෂය නිර්දේශය මොන එකකද ආවරණය වෙන්නේ, අන්න ඒ මූලික හඳුන්වා දීම තමයි අද පළවෙනි පාඩම තුලින් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ටෙලිසරසවිය රූපවාහිනී නාලිකාව තුළ තියෙන ශිෂ්‍යයන්ට ලැබෙන පහසුව තමයි අපිට මේ පාඩමක් කරන අතරතුරම ඕගලන්ට පුළුවන් මේ පාඩමේ මොනවා හරි ගැටලු තියෙනවා නම් අපිට ඒ වෙලාවෙම සජීව ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. ඒ ප්‍රශ්න යොමු කරපුවම ඒ වෙලාවෙම අපේ ආචාර්ය මණ්ඩලයේ ගුරුවරු උත්තර දෙනවා. ඒ වගේම දැන් මගේ විෂය සම්බන්ධවත් ඕගලන්ගේ ඕන ප්‍රශ්නයක් අපිට මේ තාක්ෂණික ක්‍රමවේදය ඔස්සේ යොමු කරගන්න පුළුවන්. අපි මුලින්ම බලමු තොරතුරු හා සංවේද තාක්ෂණ විෂය කොහොමද පාසල් විෂය මාලාවට ඇතුළත් කරේ කියලා. මොන වර්ෂවලද මේකට අධ්‍යාපන අමාත්‍යාංශය මේ විෂය හඳුන්වා දීම සඳහා ගත උත්සාහය. මුලින්ම අපි බලමු අපොස සාමාන්‍ය පෙළ විභාගයට 2005 වර්ෂයේ මෙම විෂය හඳුන්වා දුන්නා. ප්‍රථමයෙන්ම 2005 වර්ෂයේ මේ හඳුන්වා දුන්නාට පස්සේ 2005 වර්ෂයෙන් පස්සේ විභාගය පැවැත්වුණේ 2007 වර්ෂයේ කියන්නේ අවුරුදු 2ක අධ්‍යයන කාලයකින් පසුව තමා මෙම පාඨමාලාව මේ විභාගයට සිසුන්ට පෙනී සිටින්න හම්බුනේ. ඒ වගේම අපස උසස් පෙළට තොරතුරු හා සංනිවේදන තාක්ෂණය මුලින්ම හඳුනා දෙන්නට ප්‍රථම හඳුන්වා දුන්නේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය. ඒ සාමාන්‍ය තොරතුරු තාක්ෂණීය විභාගයක් 2005 වර්ෂයේ පැවැත්වුවා. ඊට පස්සේ 2009 වර්ෂයේ මේ මම උගන්වන විෂය ආරම්භ කළා. 2009 වර්ෂයේ පටන් ගත්ත විභාගයට 2009 වර්ෂයේ ඉගැන්වීම් කටයුතු මේ විෂය ආරම්භ කරලා 2011 වසරේ පළමු ප්‍රශ්න පත්‍රයට සිසුන් පෙනී හිටියා. එතෙන් සිට මේ දක්වා මේ විෂය වෙනස් වීම් ගණනාවකට භාජනය වෙමින් ගැනීම කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද 2015 වර්ෂයේ මේ විෂය නිර්දේශයේ යම්කිසි වෙනස්කම් භාජනය කරනවා. ළමයින්ට 2017 වර්ෂයේදී පුළුවන් වෙලා තියෙනවා නැවත අලුත්ම විෂය නිර්දේශයක් යටතේ මෙම අලුත් නවීන තාක්ෂණ උපාංගත් එක්ක තාක්ෂණ උපක්‍රම එක්ක මේ විෂය තවත් නවීකරණය වෙලා ඉගෙන ගන්න පුළුවන්. දැන් අපි බලමු එහෙනම් අපේ විෂය නිර්දේශය. දැන් බලමු විෂය තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂය කියන්නේ මොකක්ද කියලා. මේක මුලින්ම අපිට කියනවා දත්ත වලින් තොරතුරු නිර්මාණය කිරීමත් නිර්මාණය කරන ලද තොරතුරු අභිමත පාර්ශවයකට හෝ පාර්ශව කිහිපයකට ලැබීමට සැලැස්වීමත් පිළිබඳ තාක්ෂණය කියලා. එහෙනම් මේ තාක්ෂණය මේ මොකක්ද කියන එක අපිට මේකේ වචන වගයක් තියෙනවා. එකක් තමයි දත්ත කියන්නේ මොනවද? තොරතුරු කියන්නේ මොකක්ද? මේ අපි කොහොමද මේ පාර්ශවයකට හෝ පාර්ශව කීපයකට මේක සංනිවේදනය කරන්නේ කොහොමද කියන එක පිළිබඳ තාක්ෂණය. අපි බලමු එහෙමනම් මේ වචනවල තේරුම් ටික මොනවද කියලා. මුලින්ම අපි බලමු මේ දත්ත තොරතුරු කියන්නේ මොනවද කියලා. දත්ත තොරතුරු අර්ථ දක්වද්දී අපි හැම විටම ක්‍රියාවලියකට සාපේක්ෂව අර්ථ දැක්වීම සිදු කරන්න ඕනේ. එහෙනම් සැකසීමේ අරමුණින් අපි ක්‍රියාවලියකට ඇතුළත් කරන දෑ දත්ත වෙනවා. මොනවාද?
සැකසීමේ අරමුණින් ක්‍රියාවලියකට ඇතුළත් කරන්නේ දත්ත. දත්ත ක්‍රියාවලියකට භාජනය කරලා තොරතුරු හම්බ වෙනවා. එහෙමනම් සැකසීමේ අරමුණෙන් ක්‍රියාවලියකට ඇතුළත් කරන්නේ දත්ත. දත්ත ක්‍රියාවලියකට භාජනය කරලා තොරතුරු හම්බ වෙනවා. එතකොට මේ හම්බෙච්ච තොරතුරු අපිට පුළුවන් අභිමත එක පාර්ශවයකට හරි පාර්ශව කිහිපයකට හරි මේක දෙන්න. එක්කෙනෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් කීප දෙනෙක් වෙන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු ඕගලන්ට තියෙන ගැටලුව තමයි දත්ත කියන්නේ මොනවද කියලා. එහෙනම් අපි මේක අපි සරල උදාහරණයක් විදිහට අපිට තේරුම් ගත්තොත් මේ සරල උදාහරණ කීපයක් ඇතුලෙන් අපි තේරුම් ගන්න බලමු. ඕගලන්ගේ යාළුවෙක් කියනවා ඕගලන්ට නුවර කෝච්චි යන වෙලාවල් අපි ලියාගෙන ඉන්න කියලා. එතකොට නුවර කෝච්චි යන වෙලාවල් ලියන් ඉන්න කිව්වොත් ඕගොල්ලෝ කොළඹ තියෙන කාලසටහනේ සම්පූර්ණ කොටසම ලියාගෙන ඉන්නේ නැහැ. ලියාගෙන ඉන්නේ කාලසටහනේ නුවර කෝච්චි යන වෙලාවල් ටික විතරයි. එතකොට මේ කාලසටහන ගත්තොත් කාලසටහනේ දත්තයක් වෙනවා. එතකොට මේ දත්තෙන් ඕගොල්ලෝ මොකද්ද කියන්නේ? ඕගොල්ලෝ තෝරගන්නවා නුවර කෝච්චි යන වෙලාවල් ටික විතරක්. ඒ නුවර කෝච්චි යන වෙලාවල් ටික තෝරගෙන ඕගොල්ලෝ කොලයක සටහන් කරනවා. එතකොට තේරීම කියන්නේ ක්‍රියාවලිය. එතකොට එහෙනම් ක්‍රියාවලියෙන් තොරතුරු හම්බ වෙනවා. එතකොට ඕගොල්ලන් තීරණයක් ගන්න පුළුවන් නුවර කෝච්චි යන්න අපිට මෙන්න මේ වෙලාවල් වලින් යම්කිසි වෙලාවක අපිට තෝරගන්න පුළුවන් කියලා. එහෙනම් දත්ත තොරතුරු කියන එකේ දල අදහස අපි ගත්තොත් එහෙමයි. එතකොට ඕගොල්ලෝ ගත්ත තොරතුරු ඕගොල්ලන්ගේ යාළුවෙක් කෙනෙක්ට දෙන්න පුළුවන්. යාළුවෝ කීප දෙනෙක්ට දෙන්න පුළුවන්. එහෙනම් දත්ත තොරතුරු කියන්නේ මොකද්ද? ක්‍රියාවලියකට භාජනය කරන දේ. හැබැයි කාලසටහන හදද්දිත් දුම්රිය දෙපාර්තමේන්තුව යම්කිසි දත්ත වගේක් අරගෙන තමයි කාලසටහන නිර්මාණය කරන්නේ. ඒතකොට ඒ ක්‍රියාවලියකදී දුම්රිය කාලසටහනට ගන්න දත්ත කෝච්චි යන වෙලාවන් ටික ඒ වගේ කෝච්චි මොන කෝච්චිද යොදවන්නේ මොන ඩ්‍රයිවර්ලාද අපි මේකට පාවිච්චි කරන්නේ අන්න ඒවා ටික කාලසටහන හැදීමේ ක්‍රියාවලියේදී දත්තයක් වෙනවා. කාලසටහන තොරතුරක් වෙනවා. එහෙමනම් මේ ක්‍රියාවලියේදී යම්කිසි ක්‍රියාවලියකදී දත්තයක් වන එක ඊළඟ ක්‍රියාවලියක තොරතුරක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගමුවොත් අපි ක්‍රියාවලි කීපයක් ගමු. අපි ගමු පළවෙනි එක P1. මේ ක්‍රියාවලියට දත්ත ඇතුල් කරනවා. මොකද්ද කරන්නේ? P1 ක්‍රියාවලියට දත්ත ඇතුල් කරනවා. මේ දත්ත ඇතුල් කරාට පස්සේ තවත් ක්‍රියාවලියකට මේකෙන් තවත් ක්‍රියාවලියකට මේ තොරතුර දත්තයක් වෙනවා. එහෙනම් අපි බලමු මෙතන P2 ක්‍රියාවලියක් තියෙනවා. එතකොට මේ ක්‍රියාවලියට මේ තොරතුර දත්තයක්. ඉන් පස්සේ මේ ක්‍රියාවලියේදී මේ දත්තයේ තොරතුරු බවට පත් වෙනවා. එහෙනම් අපි මොකද්ද දැනගන්න ඕන අනිවාර්යයෙන්ම දත්ත තොරතුරු අර්ථ දක්වද්දී අනිවාර්යයෙන්ම මෙතන ක්‍රියාවලියක් නැතුව අපිට දත්ත තොරතුරු කියන්න බෑ. දැන් මේකට මම තව උදාහරණයක් කියන්නම්. ඕගොල්ලන් හැමෝම දන්නවා සුපර් මාකට් එකකට බඩු ගන්න ගියාම සුපර් මාකට් එකේ බාකෝඩ් කියලා එකක් තියෙනවා. එතකොට මේ බාකෝඩ් එක කියවලා තමයි මේකේ මිල දාන්නේ. එතකොට මේ බාකෝඩ් එක හදනවා නම් මේ බාකෝඩ් එක හදනවා නම් අපි බාකෝඩ් එක හදීමේ ක්‍රියාවලියේදී අපි මොකද්ද කරන්නේ? භාණ්ඩයේ විස්තර ගන්නවා. මේ විස්තර මොනවාද? දත්ත. මෙතකොට මේ භාණ්ඩයේ විස්තර අරගෙන මේ භාණ්ඩයේ විස්තර ක්‍රියාවලියකට භාජනය කරලා අපි හදනවා මොකද්ද? අපි බාකෝඩ් එකක් හදනවා. බාකෝඩ් එකක් හදනවා. QR කෝඩ් එකක් හදනවා. ඒ කෝඩ් එක ඔයගොල්ලෝ දැකලා ඇති. ඔයගොල්ලෝ භාණ්ඩ අරගෙන ගියාට පස්සේ සුපර් මාකට් එකේ මේක කිසියම් යන්ත්‍රයකට
අල්ලනවා. අල්ලලා මොකද කරන්නේ? ඒ බිල ඒගොල්ලෝ මිල සටහන් කරගන්නවා ඔබගේ බිල් පතට. එතකොට ඒ ක්‍රියාවලියේදී මොකද්ද මේ බාකෝඩ් එක දත්තයක් වෙනවා. බාකෝඩ් එක හදන ක්‍රියාවලියේදී භාණ්ඩයේ විස්තර දත්ත වෙනවා. එතකොට දෙවෙනි ක්‍රියාවලියේදී පුතේ බාකෝඩ් එක දත්තයක් වෙනවා. පළවෙනි ක්‍රියාවලියේදී තොරතුරක්. දෙවෙනි ක්‍රියාවලියේදී බාකෝඩ් එක දත්තයක්. ඊට පස්සේ ඕගොල්ලන්ගේ මිල ඕගොල්ලන්ගේ බිල් පතට එකතු කරනවා. ඔන්න ඔය වගේ තමයි අපි දත්ත තොරතුරු අර්ථ දක්වනවා නම් අපිට සරල උදාහරණ වලින් තේරුම් ගත්තට පස්සේ මෙන්න මේ වගේ ක්‍රියාවලියක් වෙන්නේ. මොකද්ද වෙන්නේ? එකක් තමයි අපි ක්‍රියාවලියක් අනිවාර්යයෙන්ම අරගෙන තමයි අපේ අර්ථ දැක්වීම කරන්න ඕනේ. එතකොට අපේ විෂය නිර්දේශයේ ප්‍රධානම කොටස් ටික තියෙන මෙන්න මේ කොටස් ටික. එනම් මොකද්ද? දත්ත වලින් තොරතුරු නිර්මාණය කිරීමත් මෙම තොරතුරු අභිමත පාර්ශ්වයකට හරි පාර්ශ්ව කීපයකට හරි sannivedanaya කිරීමත් එක්ක. එතකොට මම මෙතනදී කතා කළා මොකද්ද? මුලින්ම කතා කළා ක්‍රියාවලියක තොරතුරක් තවත් ක්‍රියාවලියක දත්තයක් වෙන්න පුළුවන්. අපි යමු ඊළඟට මෙම විෂය හැදිලා තියෙන්නේ මොන විෂය ක්ෂේත්‍ර යටතේද කියලා. එතකොට එහෙමනම් මේ විෂය සම්බන්ධ වෙන්න මේ විෂය නිර්මාණය වෙන්න එක විෂය පතයන් උපකාරී වෙලා තියෙනවා. ප්‍රධාන එක තමයි මේ ගණිතය. අපි විද්‍යාවේ දන්නවා විද්‍යාවේ රැජින ලෙස සලකන්නේ ගණිතය. එතකොට මේ ගණිතය පදනම තමයි තොරතුරු හා සංවේදන තාක්ෂණය හැදිලා තියෙන්නේ. හැබැයි අපි පාවිච්චි කරන ගණිතයෙන් තවත් ඔබට ගිහිලා බූලියානු වීජ ගණිතය. ඒ කියන්නේ කරන්ට් එක තියෙනවා එක කරන්ට් එක නැහැ. අන්න ඒවා මත පදනම් වෙලා තමයි මේ තොරතුරු හා සංවේදන තාක්ෂණය මුලින්ම පටන් අරන් තිනේ. ඒකම ඒ විදිහටම ඉද්දි ඒක හා සැබඳි අනිත් එක තමයි ඉලෙක්ට්‍රොනික. ඒ වගේම මෙතන කියලා තියෙනවා භෞතික විද්‍යාව, රසායන විද්‍යාවක් තියෙනවා. ජීව විද්‍යාව ඔයගොල්ලෝ බලනවා ඇති කොහොමද තොරතුරු හා සංවේදන තාක්ෂණයට බලපාන්නේ කියලා. දැන් අලුත්ම සංකල්පන DNA කම්පියුටිං. අපි ජානවල කොහොමද දත්ත ගබඩා කරන්නේ? ඒවා තමයි දැන් ඇවිල්ලා තියෙන අලුත් නැඹුරුතා. එතකොට අපි 13 වන එකකේදී අපි කතා කරනවා මේ අලුතින් කොහොමද තොරතුරු හා සංවේදන තාක්ෂණය වෙනස් වෙලා අලුත් විදිහට මොන විදිහට බලපෑම් කරන්නේ මනුස්සන්ගේ ජීවිතවලට මොන විදිහට බලපෑම් කරන්න කියලා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේ විෂය හැදිලා තියෙන්නේ විෂයන් ගණනාවක එකතුවීම. හැබැයි මේ විෂයන් ගණනාවකටම බලපෑම් කරන්න පටන් අරන් තියෙනවා. ඒ විෂයන් මේම දියුණු කිරීම විදිහට අපිට මේක පාවිච්චි කරන්න. දැන් අපි ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ සර්කිට් හදන්න අපි මැෂින් එක පාවිච්චි කරනවා වගේම අපිට පුළුවන් සර්කිට් ඩිසයින් කරන්න අපි පරිගණකයෙන් පාවිච්චි කරන්න. එතකොට ඒ තරමට දියුණු වෙලා තියෙනවා තාක්ෂණය. දැන් අපිට අපේ දෘඩාංග කොටස් ක්‍රමයෙන් අඩු වෙලා ගිහිල්ලා මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? දැන් ඇවිල්ලා තියෙනවා අපිට පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක් මාර්ගයෙන් ගොඩාක් මේ දෘඩාංගවල කරන වැඩ කොටස් මෙහා කරන්න ඉන්න ප්‍රමාණික ක්‍රමයෙන් එන්න කුඩා වෙනවා. අපි බලමු මේ තොරතුරු සංවේදන තාක්ෂණයේ විෂයේ කොහොමද මොන විෂය පතයන් ඔස්සේද විකාශය වෙන්නේ මොන විදියටද හැදිලා තියෙන්නේ කියලා අපි බලමු. පළවෙනි එක තමයි මේ පරිගණක දෘඩාංග කියලා. එතකොට මේක පදනම් වෙන්නේ පරිගණක දෘඩාංග මත. එතකොට පරිගණක දෘඩාංග මත මේ විෂය පදනම් වෙන්නේ. අපි බලමු මෙතන පරිගණක දෘඩාංගයක් කියන්නේ මොකක්ද කියලා. අපි බලන්න ඕනේ මේ කම්පියුටර් එකේ තියෙන භෞතික උපාංග අපිට දකින්න පුළුවන් අල්ලන්න පුළුවන් උපාංග කොටසක් තියෙනවා. එතකොට මේ උපාංග කොටස නැතුව අපිට කම්පියුටරයක් දක්වන්න බෑ. දැන් අලුතින්ම සංකල්ප ඇවිල්ලා තියෙනවා මේ virtual concept කියලා. එතකොට මේ දෘඩාංග කොටස සීමා කිරීම වෙනවා. නමුත් අපිට පරිගණක විෂය අඳුන්වද්දී අනිවාර්යෙන් මේක ඉලෙක්ට්‍රොනික කොටස ඒවා දින අපි දැනගන්න ඕනේ. ඒ වගේම දැන් අපි බලමු මේ දෘඩාංග විතරක් තිබ්බාට අපිට බෑ මේක වැඩ කරන්න ඕනේ. එහෙනම් මේක වැඩ කරන්න ඕන නම් අපි පාවිච්චි කරන්න ඕනේ මෘදුකාංග. මෘදුකාංග කියන්නේ පරිගණකය වැඩ කරන්න පාවිච්චි කරන උපදෙස් වැඩසටහන්. එතකොට මෘදුකාංග රාශියක් තියෙනවා. එතකොට අපි විෂය නිර්දේශයේ මේ මෘදුකාංග ගණනාවක් ගැන ඉගෙන ගන්නවා. එතකොට මේකේ සංකල්ප ගැන ඉගෙන ගන්නවා. ඒ හින්දා මේ කොටසත් විෂය නිර්දේශයේ වගේම අත්‍යවශ්‍ය කොටස් දෙකක් දෘඩාංග හා මෘදුකාංග.
හැබැයි පරිගණකය මේ දෙක විතරක් තියෙන්න බෑ. අනිවාර්යයෙන්ම තියෙන්න ඕන පරිගණකය පාවිච්චි කරන අය. එතකොට පරිගණක පාවිච්චි කරන අයට අපි කියනවා ජීවාංග කියලා. ජීවාංගයක් කියන්නේ පණ ඇති පුද්ගලයෙක්. එතකොට පණ ඇති පුද්ගලයෙක් පරිගණක පාවිච්චි කරලා එයාට අවශ්‍ය කරන කාර්ය කරගන්නවා. එතකොට මේ ජීවාංග පිළිබඳවත් මේකේ එන රැකියා ක්ෂේත්‍ර පිළිබඳවත් අපි ඉස්සරහට කතා කරනවා. ඊළඟට අපි මුලින්ම කතා කළේ පරිගණකයේ දෘඩාංග, මෘදුකාංග, ජීවාංග. එතකොට මේ පරිගණක මෘදුකාංග, දෘඩාංග, ජීවාංග විදිහට කියන්නේ මේ තනි කම්පියුටරයක් විදිහට. හැබැයි අපිට තනි කම්පියුටර් එකක් විදිහට පරිගණකයේ හුදකලා වැඩ කරන්න බැරි වෙනවා. මොකද හේතුව පරිගණකය අපි මේ සකස් කරන තොරතුරු අපිට ඕන වෙනවා ඉක්මනට අර ඉස්සෙල්ලා කිව්වා වගේ බාහිර පාර්ශ්ව එක්කෙනෙක්ට හරි කීප දෙනෙක්ට හරි ප්‍රචාරණය කරගන්න. එතකොට එහෙම කීප දෙනෙක්ට ප්‍රචාරණය කරගන්න ඕන වුණොත් අපි ජාලකරණය පාවිච්චි කරන්න ඕනේ. එතකොට මේ ජාලකරණ සංකල්පය 1969 ඇමරිකාවේ ආපානෙට් වලින් තමා පටන් ගත්තේ. මේකට හේතුව තමා රුසියාවයි ඇමරිකාවයි අතර ඇති වුණා සීතල යුද්ධයක්. මේ සීතල යුද්ධයේ පවතින වෙලාවේ මේ සීතල යුද්ධය තියෙද්දී ඇමරිකාවට වැඩිය රුසියාව යම්කිසි මට්ටමක ඉස්සරහට ගමන් කළා. එතකොට ඉස්සරහට ගමන් ගියාම ඇමරිකාවේ කට්ටියට ඕන වුණා රුසියාව පරද්දන්න. ඉතින් ඒගොල්ලන්ගේ විද්‍යාඥයෙකුට එකතු වෙලා කල්පනා කළා අපි මොනවාද මේකට අපි කරන්න ඕනේ ක්‍රම. මොනවාද අපි මොකද අනුගමනය කරන්න ඕන වැඩ කියලා. එතකොට පුතේ ඒගොල්ලෝ බැලුවා අපි එහෙමනම් අපි ඒකේ විද්‍යාඥයෙක්ගේ තියෙන දැනුම තව විද්‍යාඥයෙක් ඉක්මනට යවා ගන්න ඕනේ. එක විද්‍යාඥයෙක්ට විතරක් නෙමෙයි විද්‍යාඥයෝ කීප දෙනෙක් අතර අපේ දැනුම හොමාරු කරගන්න පුළුවන්. එතකොට අපිට ක්ෂණික තීරණ අරන් යම්කිසි වැඩ කොටසක් කරගන්න පුළුවන්. නැත්නම් අපිට යම්කිසි කාලයක් යනවා විද්‍යාඥයෝ එකට හම්බ වෙන්න කියලා. අන්න ඒ සංකල්පය උඩ පරිගණක ජාල ආරම්භ වුණා. එතකොට ඊළඟට මේගොල්ලන්ට වෙනස් විදියට හිතන්න. එතකොට ඩග්ලස් එන්ගල්බර්ට් තමයි පරිගණකයට දත ඇතුල් කරන ස්පීඩ් එක වැඩි කරගන්න ඕන වුණා. එයා හැදුවා මවුස් කියන උපාංගය. ඊට පස්සේ මේගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් වුණා මේ අභ්‍යවකාශ ගමන් එක්කනේ මේ පරිගණක තාක්ෂණي ආවේ. මේ අභ්‍යවකාශ ගමන් වලදී ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වුණා කොහොමද අභ්‍යවකාශي ලියන්නේ කියලා. මොකද හේතුව ඉස්සර තිබ්බේ තීන්ත පෑනවා. මේ තීන්ත පෑනේ තීන්ත ගමන් කරන්නේ ගුරුත්වාකර්ෂණය තියෙන පැත්තට. එතකොට අභ්‍යවකාශය කියන්නේ ගුරුත්වාකර්ෂණය නැති දෙයක්. එතකොට අභ්‍යවකාශය ලියන්න ප්‍රශ්නයක් තිබ්බා. එතකොට අභ්‍යවකාශය මේක ලියන එක ප්‍රශ්නයක් නේ. එතකොට මේගොල්ලෝ මොකද කරේ? මේගොල්ලෝ ඒකට බිලියන ගාණක් වෙන් කළා අභ්‍යවකාශය ලියන්න. ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි ඔයගොල්ලෝ අද ලියන බෝල් පොයින්ට් පෙන් එක ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම එතකොට රුසියාවේ කට්ටිය මොකද කරේ? රුසියාවේ කට්ටිය පැන්සලෙන් ලිව්වා. පැන්සලට මොකද්ද? ගුරුත්වාකර්ෂණයක් බලපානවද? නැහැ. දැක්කද වෙනස් විදියට හිතන විදිය. එතකොට මේ තොරතුරු ආසන්නීය තාක්ෂණ ඉගෙන ගද්දි පළවෙනි එක තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ අපි සාම්ප්‍රදායික හිතන ක්‍රමයට වඩා වෙනස් විදියට හිතන්න. ඒ වෙනස් විදියට හිතාදි තමයි නිර්මාණ බිහි වෙන්නේ. ඒ වගේම මේතකොට මේ ඒකේ එක ප්‍රතිඵලයක් තමයි ජාලකරණය. එතකොට අපි අනිත් එක තමයි මේක විශේෂ ගණනාවක එකතුවකින් හැදලා තියෙනවා. එතකොට අපි ග්‍රාෆික කියලා කියනවා. එතකොට අපිට ඡායාරූප, ඔඩියෝ ඒ කියන්නේ අපි ශබ්ද, ඒ වගේම වීඩියෝ සංස්කරණය කරගන්න අපිට පරිගණකය පාවිච්චි කරන්න පුළුවන් කාර්යක්ෂමව මේ වගේ වැඩ කරගන්න. එතකොට අපි ඔයගොල්ලෝ දන්නවා මොන හරි ප්‍රශ්නයක් ඇහුවොත් හැමෝම කියන කතාවක් තමයි ඇයි ඉන්ටර්නෙට් එකේ බැලුවේ නැද්ද කියලා. ඇයි ඉන්ටර්නෙට් එකේ බැලුවේ නැද්ද? ටිම් බර්නර්ස්-ලී කියන විද්‍යාඥයා අපිට සංකල්පයක් දුන්නා මේ පරිගණක ජාල අතර කොහොමද අපි sannivedanaya කරගන්නේ කියලා. එතකොට මේ ටිම් බර්නර්ස්-ලී හඳුන්වලා දුන්නා HTML භාෂාව. ඒකම මෙයා මේ හඳුන්වා දීමත් එක්ක දත්ත තොරතුරු හුවමාරු කරගන්න ලොකු පහසුකමක් හම්බුණා. එතකොට මේකේ යටතේ අපිට වෙබ් තාක්ෂණය ඉගෙන ගන්නවා. එතකොට ඕගොල්ලන්ගේ විෂය නිදේශයේ මේකට HTML ඒ වගේම ඒකේ හැඩ ගැස්වීම CSS වලිනුත්
PHP එක. 2021 අලුත් විෂය නිර්දේශයට හඳුන්වලා තියෙනවා PHP. ඒ වගේම දත්ත සමුදාය කියලා එකක් තියෙනවා. අපිට දත්ත ගොඩාක් තියෙනවා නම් අපි තීරණයක් ගන්නවා නම් අපි අනිවාර්යයෙන්ම මේ දත්ත ටික හරි විදිහට කළමනාකරණය කරගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ගමු සංගණනය. ජන සංගණනය කරද්දී මොකද කරන්නේ? ගෙයින් ගෙට ගිහිල්ලා එක්තරා පිරිසක් විසින් තෝරාගත් පිරිසක් විසින් දත්ත එකතු කරගන්නවා. එකතු කරගත්ත දත්ත එකට එකතු කරගෙන ඒක පරිගණක ගත කරනවා. එතකොට පරිගණක ගත කරලා මේ පරිගණක කරපු දත්ත වලින් අපි තොරතුරු ගන්නවා. මොනවාද ගන්න තොරතුරු? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් රටේ තියෙන රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව. වැඩිහිටි ප්‍රමාණය. එතකොට අන්න ඒ වගේ ලදරු කොච්චරක් ඉන්නවද? පාසල් වයස කොච්චර කට්ටියක් ඉන්නවද? අන්න ඒවා අපිට අරගත්තට පස්සේ අපිට පුළුවන් මේවට අදාළව යම්කිසි තීරණ වලට එන්න. ඒ වගේම අපි දත්ත කොහොමද අපි ආරක්ෂා කරගන්නේ? අපි කොහොමද ඉක්මනට මේ වලින් තොරතුරු ගන්නෙ? එක එක ආකාරයට මේක කොහොමද විශ්ලේෂණය කරලා යම්කිසි තීරණ වලට එන්න වෙන්නේ? අන්න ඒවා පිළිබඳව දත සමුදා ගැන අපි කතා කරන මේ විෂය නිර්දේශය යටතේ අනිවාර්යව ඔයගලන්ට විභාග ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යයෙන්ම රචනා ප්‍රශ්නයක් කියන ප්‍රශ්නයක් ඒ හින්දා ඒක ගැනත් ගොඩක් සැලකිලිමත් දක්වන්න වෙනවා. ඊළඟට අපිට තියෙනවා රොබෝ තාක්ෂණයේ අලුතෙන් විෂය නිර්දේශයට අනුන්වලා දුන්න කොටසක්. මේ යටතේ අපි කතා කරනවා Arduino programming ගැන. ඒ වගේම අපි සුත්‍රපාලක, ඒ වගේම IoT ගැනත් ඔයගලන්ගේ විෂය නිර්දේශයට හඳුන්වලා දීලා තියෙනවා. එතකොට ඔයගලන්ට පුළුවන් පොඩි පොඩි පරිපත හදලා අන්තර්ජාලය ඔස්සේ අපේ උපාංග පාලනය කරන්න. ඊට පස්සේ අපි බලමු මේ තොරතුරු හා සංවේදී තාක්ෂණයේ මොන විෂය ක්ෂේත්‍රවලද මොන විෂය ක්ෂේත්‍රයන්ටද බලපෑම ලක් වෙලා තියෙන්නේ කියලා. එතකොට තොරතුරු හා සංවේදී තාක්ෂණයේ විෂය මෙන්න මේ වගේ මේ ඔබට පේන අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂි කර්මාන්ත ප්‍රවාහනය, නීතිය, sannivedana මේ වගේ ක්ෂේත්‍ර ගණනාවක ඕගොල්ලන්ට බලපෑමට ලක් වෙලා කියලා තේරෙනවා ඇති. ඒ කියන්නේ මේ තොරතුරු හා සංනිවේද තාක්ෂණය පාවිච්චි කරලා මේවා ඉන්න සාමාන්‍ය ක්‍රියාකාරීත්වය ඔබට පුළුවන් තව වැඩිදුරටත් වර්ධනය කරලා ඒකේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න. එහෙනම් අපි බලමු මෙන්න මේකත් අපි පළවෙනි ඒකකයේ යටතේ හදාරනවා. නමුත් තොරතුරු හා සංනිවේද පළවෙනි දවසේ අපි බලන්න ඕනේ මේකෙන් මොනවද මේවට බලපෑම් වෙන්නේ කියලා. එහෙනම් කම්පියුටරේ අපිට අනිවාර්යයෙන්ම පරිගණක ඉගෙන ගන්නව වෙනවා කියලා ඔයගොල්ලන්ට තේරෙයි. අධ්‍යාපන ක්ෂේත්‍රය. දැන් මේ ටෙලිසරසවිය රූපවාහිනී නාලිකාවෙන් අපි කරන වැඩෙත් පරිගණක තාක්ෂණය උපයෝගී කරගෙන කරන්නේ. මොකද හේතුව අපිට පුළුවන් WhatsApp, Viber, Imo හරහා ඔයගලන්ට ප්‍රශ්න යොමු කරන්න. එහෙනම් දැන් මේක අලුත් විදියක්. ඉගෙන ගන්න ක්‍රමයේ වෙනසක් ඇති කරලා තියෙනවා. ඒතර එහෙනම් කම්පියුටර් එක පාවිච්චි කරලා අපි කොහොමද ඉගෙන ගන්නේ? ඒතර ප්‍රධාන එක තමයි ඉගෙනීම, ඉගෙන ගැනීම. ඒතර ඉගෙනීමයි ඉගෙන ගැනීමයි දෙකම අපිට කරන්න පුළුවන් පරිගණකය පාවිච්චි කරලා. එතකොට මෙතනදී අපි කරන්නේ මේ තාක්ෂණික මෙවලම් පාවිච්චි කරනවා ඉගෙනුම් ආධාරක විදිහට. ඒතර ඕගොල්ලන්ට සාම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රමවේදයෙන් ඔබට ඕගොල්ලන් නිවසේ ඉඳලා ඕනෑම වෙලාවක ඕනෑම මොහොතක මේ පාඩම් නරඹන්න පුළුවන්. ප්‍රශ්න අහනවා නම් සජීව වැඩසටහන නරඹන්න ඕනේ. නමුත් ඕගොල්ලන්ට පුළුවන් මේක නැවත මේම පාඩම නැවත පුනරීක්ෂණයක් වශයෙන් නැවත හදාarලා අමාරු කොටස් වුණොත් ඔයගොල්ලන්ට පුළුවන් මේක රිවයින් කරලා බලලා අවශ්‍ය තැන අවශ්‍ය කොටස හදාරන්න පුළුවන්. එතකොට අධ්‍යාපනයේ ප්‍රධාන එක තමයි මේ ඉගෙනීම හා ඉගෙනුම් ක්‍රියාවලිය. ඒ විතරක් නෙමෙයි. මොකද්ද අපි ඉගෙන ගත්ත දේ අගයනවා. ඉගෙන ගත්ත දේ අගයන්න නම් විභාග තියන්න ඕනේ. විභාග තියන්න දැන් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරලා තිනවා මාර්ගගත ක්‍රමයට විභාග තියන්න පටන් ගන්න. ඔන්ලයින් එක්සෑම් එක. ඒක මේ පරණ ඒ කියන්නේ ඕගොල්ලන්ට කලින් අධ්‍යාපන අමාත්‍යාංශය ඕගොල්ලෝ එන්න කලින් මේක සූදානම් කරලා තිබ්බා. දැන් ඒක විභාගයක් පළවෙනි විභාගයක් දැන් මේ වර්ෂය තුල පවත්වන්න කටයුතු යොදලා තියෙනවා. හැබැයි ඒක එන්නේ ඕගොල්ලන්ට කලින් හිටපු පැරණි නිර්දේශය කරපු ගාට. එතකොට JIT විභාගය සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමයට ඒ කියන්නේ ඔන්ලයින් ඉන්ටර්නෙට් එක හරහා සිදු කරන්න දැන් කටයුතු සම්පාදනය කරලා තියෙනවා. ඒතර අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ ඉස්සරහට එන විභාගවලදී මෙම තොරතුරු හා සංනිවේද තාක්ෂණයේ අන්තර්ජාලයේ මාර්ගගත ක්‍රම හරහා ඇගීම් කටයුතු කරන්න. එතකොට ඕගොල්ලන්ට සමහර වෙලාවට
මේ විෂය කොටසේ අන්තිම ප්‍රොජෙක්ට් එකක් ඇඩ් කරලා තියෙනවා 14 වෙනි එකකය. එතකොට ඒවා හරහා ඒවා ඇගීම් කරන්න බොහෝ විට මෙම මාර්ගගත ක්‍රම උපයෝගී කරගන්න පුළුවන්. එහෙනම් අපි මොනවාද අපි කරන්නේ? ඉගෙන ගන්න පාවිච්චි කරනවා, උගන්වන්න පාවිච්චි කරනවා, උගනගත දේ අගයන්න පාවිච්චි කරනවා. මොකක්ද? අපේ තොරතුරු හා sannivedana තාක්ෂණය. ඒ විතරක්ද? අපි ඕගලන්ට ඕන වෙලාවක දැන් පරණ විභාග වලට පෙනහිට විභාගවල අපි donets.lk එක හරහා පුළුවන් විභාගවලට ඕගොල්ලෝ පෙනී සිටියානම් මේ පෙනී හිටපු විභාගවල ප්‍රතිඵල ගන්න පුළුවන්. එහෙමනම් අපිට වාර්තා තබා ගන්න, නිගමන ගන්න. එතකොට අපි පාවිච්චි කරන අධ්‍යාපනයේ මේ තොරතුරු හා sannivedana තාක්ෂණය. එහෙනම් අපිට ප්‍රශ්න පත්‍ර මුද්‍රණය බෙදා හරින්න ඒ හැම කටයුත්තකම තොරතුරු හා sannivedana තාක්ෂණය පාවිච්චි කරනවා. ඒ කියන්නේ හරි තැනට මේක ගියාද? කොහොමද මේක වාර්තා කරගන්නේ? එහෙනම් මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේක ලොකු බලපෑමකට ලක් වෙලා තියෙනවා. දැන් අපි සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තොත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැන් තොරතුරු හා sannivedana තාක්ෂණය ඇවිල්ලා තියෙනවා. ඒතර විවිධ පරීක්ෂණ කටයුතු කරන උපාංග උපකරණ වලට IT කොටස ඇවිල්ලා තියෙනවා. ඒතකොට අපි පළවෙනි ඒකකයේ යටතේදී අපි මේ පිළිබඳ දීර්ඝ හැදෑරීමක් කරනවා. අපි උදාහරණයක් ගත්තොත් X-ray machine එක. ඒතර X-ray machine එක අපි පාලනය කරන්නේ දැන් යොදාගන්නේ මොකද්ද? පරිගණකේ පාවිච්චි කරනවා. ඒතර ඒ වගේම CT scan එක. ඒ වගේ යන්ත්‍ර MRI scan එක. අපි ඒවා කොහොමද වැඩ කරන්නේ? ඒවා මේ විෂය යටතේ අපි ඉගෙන ගන්නවා. ඒතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන එක තමයි වෛද්‍යවරේ සම්මුඛ වීම. channeling. අපිට දැන් පුළුවන් ඔන්ලයින් ක්‍රමයට ડોක්ටර් කෙනෙක් channel කරගන්න. ડોක්ටර් කෙනෙක් ආවට පස්සේ ડોක්ටර් රෝගියාව තීරණය කරගන්න නම් පරීක්ෂණ කරන්න ඕන. පරීක්ෂණ කරනවා නම් පරීක්ෂණ කරන්න IT පාවිච්චි කරනවා. පාවිච්චි කරලා පරීක්ෂණ කරලා එන නිගමන ඒගොල්ලෝ වෙනම ගබඩා කරලා ගන්නවා. එතන වෙනම ගබඩා කරලා ඒ ගබඩා කරගත්ත ඒ වලින් මේගොල්ලෝ ප්‍රතිකාර පටන් ගන්නවා. ඒ වගේම සංකීර්ණ ශල්‍ය කර්ම. අපිට පුළුවන් පොඩි කැමරා යවලා මේ සංකීර්ණ ශල්‍ය කර්ම වගේ ඒවා කරගන්න සර්ජන්ස්ලාට. හැබැයි සර්ජන්ස්ලාට සියුම්ම වැඩවලදී අපිට රොබෝ තාක්ෂණයත් ශල්‍ය කර්ම සඳහා පාවිච්චි කරගන්න පුළුවන්. ඒ කියන්නේ වෛද්‍ය ක්ෂේත්‍රයක් දැන් මොනවාද පාවිච්චි වෙලා තියෙන්නේ? සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, වෛද්‍ය ක්ෂේත්‍රයේ දැන් තොරතුරු හා sannivedana තාක්ෂණය සීග්‍රෙන් ව්‍යාප්ත වෙලා පවතිනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති 1990ට කෝල් කරපුවාම පුළුවන් ඇම්බියුලන්ස් සේවාවක් ලබා ගන්න. දැන් ඒවා පවා sannivedanaya දිනුවත් එක්ක වෙන වැඩ. එතකොට ඒගොල්ලන්ට GPS කෝඩිනේට් හරහා දැනගන්න පුළුවන් දැන් වාහනේ තියෙන්නේ කොහෙද? ලෙඩ අතර තියෙන දුර කොතනද? ළඟම වාහනේ කොහොමද එතෙන්ට එන්නේ? අන්න ඒවා පාවිච්චි කරන්න. ඒවා කාර්යක්ෂමව කටයුතු කරගන්න ඒවට පාවිච්චි කරන තොරතුරු හා sannivedana තාක්ෂණය. ඒ වගේම අපි බලමු මෙතන කෘෂිකර්මාන්ත කර්මාන්ත. ඔයගොල්ලෝ බලනවා ඇති කෘෂිකර්මාන්තයට කොහොමද අපි IT පාවිච්චි කරන්නේ කියලා. එකක් තමයි කාලගුණ අනාවැකි ප්‍රකාශ කරන්න. එතකොට අපිට පුළුවන් මේ වැහි කාලයක්ද නැද්ද මොනවාද නීගයක් එනවද නැද්ද ඒවා. එයාගේම දැන් ඉඩකඩ සීමිත වීමත් සමග පටන් අරන් තියෙනවා පරිගණක වලින් දැන් ජපානයේ ලංකාවෙත් ආදර්ශ පොඩි ගොවිපළවල් තියෙනවා. ඒ ගොවිපළවල් වල මේ පරිගණක ආශ්‍රයෙන් තමයි මේ අස්වැන්න වැඩි කර ගැනීමේ උපක්‍රම ජාන තාක්ෂණය ගන්නවරුව කෘෂිකාන පරීක්ෂණ ආයතනයේ සම්පූර්ණ දැන් පරිගණක වලින් යම් කිසි කොටසක් කරන්න පටන් ගන්න තියෙනවා. එහෙනම් කෘෂිකර්මාන්තයටත් ගොඩාක් වැදගත් වෙනවා IT කියන ක්ෂේත්‍රය. මොකද ලංකාව කෘෂිකාර්මිකයන්ට එහෙනම් අපි තොරතුරු හා sannivedana තාක්ෂණය ඉගෙන ගත්තොත් අපිට පුළුවන් මේ කෘෂිකර්මාන්තයටත් යම් කිසි වැඩක් කරන්න. ප්‍රවාහන ක්ෂේත්‍රය. ඕගොල්ලෝ ගොඩක් දන්නවා පික්මි ගොඩක් Uber අනේ වගේ ඇප්ස් හරහා පුළුවන් අපිට ප්‍රවාහන කටයුතු කරගන්න. ඒ වගේම අපි යන ගමන් මාර්ගය, කෙටිම ගමන් මාර්ගය, මේ ගමන් මාර්ගයේ කොච්චර වාහන වැඩිද අඩුද අන්න ඒවා තීරණය කරගන්න පුළුවන් අපිට ප්‍රවාහන ක්ෂේත්‍රයේ තොරතුරු හා sannivedana තාක්ෂණය පාවිච්චි කරලා. අපි ඉන්න තැන අපිට හොයාගන්න පුළුවන්. ඉස්සර මුහුද මැදදී අපි හොයාගන්න නම් ප්‍රදීපාගාරයක් වගේ එකක්. එහෙම නැත්නම් ආසෙත් හරු.
එහෙම දිසා හොයාගත්තේ මාලිමාව පාවිච්චි කරලා. දැන් අපිට GPS තාක්ෂණය පාවිච්චි කරලා මුහුද ගමන් මාර්ගවලදී අපිට හොයාගන්න පුළුවන් මොන විදිහට මොන දිසාවටද අපි යන්න ඕනේ. අන්න ඒ වගේ ඒවා තීරණය කරගන්න පුළුවන් IT පාවිච්චි කරලා. ඔයගොල්ලෝ බලන්න ඇති නීතියට කොහොමද? නීතියත් අපි ගබඩා කිරීම ගොඩාක් නීති. මේ නීති පද්ධතිය මාර්ගගත ක්‍රමයට අපි නව නීති සම්පාදනය කරපේවා මහ ජනතාවට දෙන්න තොරතුරු සංනිවේදන තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. සංනිවේදනය ඔයගොල්ලෝ දන්නවා සංනිවේදන තාක්ෂණය ගොඩාක් දිනු වෙලා තියෙනවා. මොකද සංනිවේදනයේදී තොරතුරු සංනිවේදන තාක්ෂණය ගොඩක් පාවිච්චි කරනවා. මොකද මේකෙම එක්කම කොටසක් තමයි සංනිවේදනය කියන්නේ. එhmenan අපි ඊළඟට බලමු සංචාරක ව්‍යාපාර. සංචාරකයන් සංචාරකයන් ලංකාවට ගෙන්න ගන්න. ඒ වගේ වෙන වෙන රටවල් වල තියෙන අපි සංචාරකයන් ගෙන්න ගන්න. ඒගොල්ලෝ පාවිච්චි කරන තොරතුරු සංනිවේදන තාක්ෂණය. එතකොට සංචාරකයන්ට මේක පාවිච්චි කරන්න පුළුවන් මොනවටද? ඒගොල්ලන් හොටෙල් මොන හොටෙල්ස්ද තියෙන්නේ? මොන රටවල මොන ස්ථානද අපි නරඹන්න ඕනේ? අපි කොහොමද ගුවන් ගමන් ප්‍රවේශපත් වෙන් කරගන්නේ? මාර්ගගතව කොහොමද අපි මේ හොටෙල් වල විස්තර බලාගන්නේ? අන්න ඒ වගේ ඒවට තොරතුරු සංනිවේදන තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ තමයි අභ්‍යවකාශය. ඒකට දැන් අපිට යන්න බැරි ගොඩක් දුර අපිට යන්ත්‍ර පාවිච්චි කරන්න වෙලා තියෙනවා. එතකොට අභ්‍යවකාශයේ තියෙන අඟහරු එත තියෙන පාත්ෆයින්ඩර් යානය යවපු වෙලාවේ අපේ සරත් ගුණපාල ශ්‍රී ලාංකිකේ තමයි ඒකේ කැමරා ඩිසයින් කළේ. එතකොට මෙන්න මේ වගේ ඒවා කොහොම දුරස්තව පාලනය වෙන්නේ? ඒවා සේරම කරේ පරිගණක ආශ්‍රයෙන්. එහෙනම් අභ්‍යවකාශ ගමන් වලට ඒවා පාලනය කරගන්න අපිට තොරතුරු සංනිවේදන තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. මුල් එහා බැංකු ක්ෂේත්‍රයේ ඔයගොල්ලෝ දන්නවා දැන් ඔයගොල්ලන්ට පුළුවන් සල්ලි ගන්න නම් බැංකුවට යන්නම ඕනේ නැහැ. අපිට පුළුවන් මොකද මොබයිල් බෑන්ක් එක හරහා පාවිච්චි කරන්න පුළුවන්. පැය 24 පුරා ATM යන්ත්‍ර හරහා අපිට ගනුදෙනු ඒක තැන්පත් කිරීමේ පහසුකමත් දැන් සපයලා දීලා තියෙනවා. මේවා සේරම ඇවිල්ලා තියෙන්නේ මොකක් හින්දාද? තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ බලපෑම හින්දා. ඊළඟට අපි බලන්න ඕනේ රැකියා වෙළඳපොළ කොහොමද මේකේ ඉදිලා තියෙන්නේ කියලා. එතකොට ඔයගොල්ලෝ දැන් තොරතුරු හා සංනිවේදන තාක්ෂණය තෝරගත්තනේ. තෝරගත්තා නම් මේකේ මොන වගේ රැකියාවද තියෙන්නේ කියලා. අපි ගත්තාම පෘථිවිය අභ්‍යන්තරයේ ඉඳලා අභ්‍යවකාශ දක්වාම තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂය පැතිරලා තියෙනවා. එතකොට පළවෙනිම එක තමයි දත්ත ඇතුළත් කරන්න. එතකොට මේ දත්ත ඇතුළත් කරන්නන් කියලා කියන්නේ අපිට සකස් කරලා තොරතුරු හදාගන්න නම් අනිවාර්යයෙන්ම දත්ත ඇතුල් කරන පුද්ගලයෝ ඉන්න ඕනේ. ඒ වගේම පරිගණක ඉංජිනේරුවරු. එතකොට මේ ඉංජිනේරු වෘත්තියත් මේකේ එක කොටස් එක අධීරවලට ඉංජිනේරුවරු ඉන්නවා. මොකද මේ විෂය පුළුල් විෂය ක්ෂේත්‍රයක්. එතකොට මේ හැම අංශයකදීම දැන් ඩේටා සයන්ටිස්ට්ලා ඉන්නවා. දැන් උදාහරණයක් ඒ කියන්නේ මොකද්ද? දත්ත විද්‍යාඥයෝ ඉන්නවා. දැන් අපි උදාහරණයක් විදිහට ගමු. අපි චන්ද්‍රිකාවක් කරහා බලනවා ජනගණත්වය කොහොමද කියලා. අපි හිතමු සිකුරාදා කොළඹ නගරේ එක්තරා කොටසක තියෙන ජනගණත්වය වැඩි. එතකොට ඒක අපිට චන්ද්‍රිකා මාර්ගික ෆොටෝස් වලින් බලා ගන්න පුළුවන්. අන්න ඒකෙන් අපි තීරණයක් අරගෙන අපිට පුළුවන් එතන මොනවාද මාකටිං වැඩක් මොනවා හරි අලෙවිකරණයක් කරන්න. අන්න ඒ වගේ. එතකොට මේ දත්ත විද්‍යාඥයෝ අපිට නොපෙනෙන යම්කිසි රටා හඳුනා ගන්නවා. එතකොට මේ රටා හඳුනා ගත්තට පස්සේ ඒ වලින් අපිට කාර්යක්ෂම නිගමන වලට එළවෙන්න පුළුවන්. එතකොට පරිගණක ඉංජිනේරුවරු මේ ඉංජිනේරුවරු කියන එක පද්ධති පරිගණක ජාලකරණ ඒ හැම ශාස්ත්‍රයකටම යෙදিলা තියෙනවා. ඒ වගේම ක්‍රම ලේඛන ශිල්පීන්. එතකොට ක්‍රම ලේඛන ශිල්පී කියලා කියන්නේ පරිගණක වැඩසටහන් නිෂ්පාදනය කරන අය. එතකොට මේගොල්ලන්ගේ එක මට්ටම් තියෙනවා. විශ්ලේෂක ක්‍රම ලේඛන ශිල්පීන්. එතකොට ඒ වගේම සාමාන්‍ය ක්‍රම ලේඛන ශිල්පීන්. එතකොට ඒගොල්ලෝ තමයි මේ ප්‍රෝග්‍රෑම්ස් වැඩසටහන් හදන්නේ. එතකොට මේ කොටස මේ අපේ විෂය නිර්දේශයේ විශාල ප්‍රමාණයකදී මේ ක්‍රම ලේඛනය ගැන ගොඩක් අවධානය කරලා තියෙනවා. එතකොට අපිට ඊළඟට මේකේ පද්ධති ඉංජිනේරුවරු දත්ත සමුදා කළමනාකරන මං ඉස්සෙල්ලා කිව්වේ වෙබ් සංවර්ධකයෝ මෙන්න මේ වගේ විශාල රැකියා ප්‍රමාණයක් මේ පරිගණක තාක්ෂණය එක්ක සම්බන්ධ වෙලා තියෙනවා.
එහෙනම් ඔයගොල්ලන්ට මේ විෂය තෝරාගත්තොත් මේ වැනි ගොඩක් පහසුකම් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. අපි බලමු මේ අපේ අපස උසස් පෙළ මේ විෂය තෝරා ගන්න තියෙන මූලික සුදුසුකම් මොනවාද කියලා. දැන් අපි බලමු මේ විෂය තෝරා ගන්නවා නම් මූලික සුදුසුකම් මොනවද කියලා. එකක් තමයි ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම සාමාන්‍ය පෙළ සමත් වෙන්න ඕනේ. සාමාන්‍ය පෙළ සමත් කියලා සලකන්නේ විෂයන් 6ක් සමත් වෙලා සම්මාන 3ක් ඉන්න ඕනේ ගණිතයේ එක්ක. මොකද සුදුසුකම සාමාන්‍ය පෙළ සමත් වෙන්න ඕනේ. ඒ වගේම සම්මාන 3ක් තියෙන්න ඕනේ ගණිත විෂය ඇතුළත්. නමුත් අවුරුදු 2ක සීමාවකට යටත් ගණන් අසමත් වෙච්ච සම්මාන 3ක්. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ප්‍රධාන භාෂාව එක්ක සමත් වෙන්න ඕනේ. එහෙම වුණොත් ගණන් පාස් කරලා දෙන පදනම මත හදාරන්න පුළුවන්. හැබැයි ගණිතය අත්‍යවශ්‍යයි මේක ඉගෙන ගන්න. නමුත් උසස් පෙළ තෝරගද්දී මේක පාවිච්චි වෙන මොකද මේකේ අපිට විෂය ධාරා ගණනාවක් තියෙනවා. අපේ SFTU ගන්නම සුරේෂ් සම්පූර්ණයෙන්ම මේ විෂය ධාරා ගැන තාක්ෂණ වේදේ විෂය ධාරා ගැන හඳුන්වලා දෙනවා. ඒ කියන්නේ අප ටෙලිසර සවියේ පැනල් එකේ තාක්ෂණ වේදේ උගන්වන අපේ ගුරු ආචාර්ය මණ්ඩලය එක එක කොටස් ගැන වෙන වෙනම හඳුන්වා දීම් කරනවා. එතකොට අනිත් එක තමයි මෙතන විද්‍යා කලා වාණිජ්‍ය කියලා විෂය ධාරා තුනක් තියෙනවා. අනිත් එක පොදු විෂය ධාරාවක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ බලනවා ඇති මේ තාක්ෂණ වේදයේ විෂය ධාරාව එකක් තමයි ඉංජිනේරු තාක්ෂණ වේදය, ජෛව පද්ධති තාක්ෂණ වේදය යටතේ අපිට තොරතුරු හා සංනිවේද තාක්ෂණය හදාරන්න පුළුවන්. ඊට අමතර විද්‍යා කලා වාණිජ්‍ය විෂය ධාරා යටතේත් අපිට කරන්න පුළුවන් තොරතුරු හා සංනිවේද තාක්ෂණය හදාරන්න පුළුවන්. හැබැයි ගණිතයේ එක්ක අපි තොරතුරු හා සංනිවේද තාක්ෂණය හදාරනවා නම් ඒක අයත් වෙන්නේ පොදු විෂය ධාරාව යටතේ. දැනට අධ්‍යාපන අමාත්‍යාංශය 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වලා තිනවා. ඒකෙදි තොරතුරු හා සංනිවේද තාක්ෂණය කොටස් කරනවා. නමුත් මේ කොටසයි අපේ උසස් පෙළ තොරතුරු හා සංනිවේද තාක්ෂණයේ අතර සම්බන්ධයක් නැහැ. එතකොට මේගොල්ලන් මේ විෂය ධාරා ඔස්සේ මේ විෂය තෝරගන්න පුළුවන්. අපි බලමු දැන් විෂය තෝරගත්තට පස්සේ අන්තිමටම ඕගොල්ලන්ව අගයන්නේ මොකෙන්ද? ප්‍රශ්න පත්‍රය. එතකොට ප්‍රශ්න පත්‍රයෙන් ඕගොල්ලන් අගයනවා නම් මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටසයි දෙවන කොටසයි. අපි බලමු ප්‍රශ්න පත්‍රයේ කොහොමද මේ පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි සමන්විත වෙන්නේ කියලා. අපි ගමු පළවෙනි කොටස. පළවෙනි කොටස ඔයගලන්ට හම්බ වෙනවා බහුවර්ණ ප්‍රශ්න 50ක්. මේ බහුවර්ණ ප්‍රශ්නයකට ලකුණු 2 ගානේ හම්බ වෙනවා. එතකොට ලකුණු 100යි. හැබැයි මේ ලකුණු 100 අවසාන ගණනය කිරීමවලදී දෙකට බෙදෙනවා. අපි සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන විෂයේදී මෙම අපි O level සාමාන්‍ය පෙළ විෂයේදී අපිට තිබෙ වර්ණ කීයද? වර්ණ 4යි. නමුත් අපස උසස් පෙළ විෂයේ අපිට තියෙන වර්ණ 5ක්. එහෙමනම් ඊට වඩා ගැඹුරින් අපිට විෂය කරුණු හදාර ගන්න වෙනවා. එහෙනම් මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය අපේ විෂය නිර්දේශයේ තියෙන වැදගත්ම කොටස. මේකේ ලකුණු 35කට වැඩියෙන් ගත්තොත් ඔයගලන්ට ඒ සාමාර්ථයක් කරා යන්න පුළුවන්. ඒ හින්දා බහුවර්ණ ප්‍රශ්න පත්‍රය කියන්නේ ඉතාම වැදගත් ප්‍රශ්න පත්‍රයක්. මේකට හිමි වෙන කාලය පැය 2යි. පැය 2ක් මේකට හිමි වෙනවා. ඊළඟට දෙවන කොටස. මේ දෙවන කොටසට පැය 3ක් හම් වෙනවා. ඒ වගේම කියවීම සඳහා විනාඩි 10ක අමතර කාලයක් හම්බ වෙනවා. එතකොට මේ අමතර කාලය තුල තියෙන ප්‍රශ්න පත්‍රය හොඳින් කියවලා
තෝරා ගැනීම ප්‍රශ්නවලද ඔයගොල්ලෝ උත්තර ලියද්දී මොන මොන ප්‍රශ්නෙට අපි උත්තර ලියන්නේ මොකෙන්ද ප්‍රමුඛතාවය දෙන්නේ අන්න ඒ වගේ කොටස් කරගන්න තමා පහසු ප්‍රශ්න තෝරගන්න තමුන් හොඳට දන්න ප්‍රශ්න තෝරගන්න තමා ඒ කාලය ඔයගලන්ට සපයලා දීලා තියෙන්නේ. එතකොට දෙවන කොටස සමන්විත වෙනවා ප්‍රධාන කොටස් දෙකක් එකක් ව්‍යුහගත රචනා මේ කොටස මොනවාද සමන්විත වෙන්නේ ව්‍යුහගත රචනා. ව්‍යුහගත රචනා ප්‍රශ්න තියෙනවා 4ක්. දැන් ඔයගලන් 2021 මූලාකෘති ප්‍රශ්න පත්‍රයත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කරලා තියෙන්නේ. ඒකේ තියෙන්නේ අපි පරණ විභාග විදිහටම ඒ මූලාකෘතිය වෙනස් වෙලාම නැහැ. එතකොට ඒකේ තියෙන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4යි. ඒ ප්‍රශ්නයකට ලකුණු 10 ගානේ හම්බෙනවා ලකුණු 40. මොකද පළවෙනි කොටසට ලකුණු 2 ගානේ බහුවර්ණ ප්‍රශ්න 50ට 100යි දෙවෙනි එකට ප්‍රශ්න 4ට ලකුණු 10 ගානේ 40යි. ඒක අනිවාර්ය ප්‍රශ්න 4ක්. ඔයගොල්ලෝ මේ අනිවාර්ය ප්‍රශ්න වලට අනිවාර්යයෙන්ම උත්තර ලියන්න ඕනේ. ඒතර අර්ථ දැක්වීම විශේෂ සංකල්ප තේරුම් ගැනීම ඉතාම වැදගත් වෙනවා මේ කොටසේ ලකුණු ගන්න. ලකුණු දීම පටිපාටියට අනුව ලකුණු ලියන්න පුරුදු වෙන්න වෙනවා. ඊළඟ එක තමයි රචනා ප්‍රශ්න. මේ රචනා ප්‍රශ්න වලින් ඔයගලන්ට උත්තර ලියන්න තියෙන්නේ ප්‍රශ්න 4යි. තෝරගන්න ඔයගලන්ට ප්‍රශ්න 6ක් එනවා. එතකොට මේ ප්‍රශ්න පත්‍රයට ලකුණු 60ක් හම්බ වෙනවා. එතකොට දෙවෙනි කොටසට ලකුණු 100යි. පළවෙනි කොටසට ලකුණු 100යි, දෙවෙනි කොටසට ලකුණු 100යි, ලකුණු 200යි. මේක දෙකෙන් බෙදලා තමා ඔයගලන්ට අවසානයේ ලකුණු හම්බ වෙන්නේ. එහෙනම් ඔයගලන් විෂය දැන් අපි ඉගෙන ගත්තා. විෂය මොන මොන පැතිවලද තියෙන්නේ? මොන මොන රැකියාවද තියෙන්නේ? මොන මොන ක්ෂේත්‍රවලද? විෂය සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද? අන්න ඒ වගේ ඒවා ගොඩක් කතා කළා. අවසාන ඇගීම කතා කරා. විෂයට එන්න කලින් මම මෙන්න මේ ටික පැහැදිලි කළේ ඔයගලන්ට මොකද්ද? ඔයගලන් අවසාන ඇගීම තියෙන්නේ විභාග ප්‍රශ්න පත්‍රයේ. පැය 5ක කාලයකින් ඔයගලන්ගේ දැනුම් මට්ටම තීරණය කරනවා. මේ වෙලාවේ විභාග ප්‍රශ්න පත්‍රයට හොඳට උත්තර ලියන්න පුරුදු වුණ නැත්නම් මේ අවුරුදු දෙකමාර කාලය තුළ ඔයගොල්ලෝ විෂය හොඳින් ඉගෙන ගත්තොත් සම්පූර්ණ විෂය එකක 13ම හොඳින් හදාරන්න ඕනේ ඒ සාමාර්ථයක් ගන්නවන. ඒ සාමාර්ථයක් ගන්නවා කියන්නේ මේක ඉසින් අගේ වැඩිම විෂයක්. ඒ හින්දා ඔයගලන්ට විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න ඉතාම පහසු වෙනවා. ඒ හින්දා ප්‍රශ්න පත්‍රයේ ලියන විදිහ සිද්ධාන්ත අවබෝධ කර ගැනීම ඉතාම හොඳින් කරගන්න ඕනේ. අපි විශ්වවිද්‍යාල ප්‍රවේශය ගත්තහම විශ්වවිද්‍යාල ප්‍රවේශය ගැන මම ගොඩාක් විස්තර කරන්නේ මේක වෙනම විෂය තෝරා ගැනීම පිළිබඳ අපි වෙනම පාඩමක් කරනවා. මොකද රාජ්‍ය විශ්වවිද්‍යාල තියෙනවා, පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා, අනෙකුත් අධ්‍යාපන ආයතන තියෙනවා, වෘත්තීය පාඨමාලා විද්‍යාපීඨ වලටත් ඔයගලන්ට ඇතුල් වෙන්න පුළුවන්. ඒ හින්දා මෙන්න මේවා ගැන අපි වෙනම පාඩමක් කොහොමද අපි මේ විශ්වවිද්‍යාල ආයතන කිරීම කරන්න කියලා ඔයගලන්ට කියලා දෙනවා. දැන්ට ජෛව පද්ධති තාක්ෂණ වේදිකාවේ 850ක් විතර ඊට ඒක ප්‍රමාණය වැඩි වෙනවා. ඉංජිනේරු තාක්ෂණ 950ක් වගේ ඉන්නවා. ඒකත් වැඩි වෙනවා. එන්න මේ තාක්ෂණ වේදයේ ප්‍රායෝගික විෂයක් ඉඳලා ඒකට ගන්න ප්‍රමාණය වැඩි. හැබැයි තොරතුරු ආසන්න තාක්ෂණ ඉගෙන ගන්න ඕගලන්ට තියෙන පහසුකමක් තමයි මොකද්ද? ඕගලන්ට පුළුවන් කලා විෂය ධාරාවෙන් ගිහිල්ලා මේක හදාරන්න. වාණිජ්‍ය විෂය ධාරාවෙනුත් මේක හදාරන්න පුළුවන්. අර දෙකටත් අමතරව. එතකොට ඒ වලට දෙවෙන පාඨමාලාවලටත් ඇතුළත් වීමේ පහසුකම මේකින්ද හම්බ වෙනවා. එහෙනම් ලොකු ගොඩ විශ්වවිද්‍යාලය ප්‍රවේශය වැඩි කරගන්න. වැඩි ප්‍රමාණයකට අයදුම් කරගන්න තොරතුරු ආසන්න තාක්ෂණය හදාලා ගත්තොත් ඕගලන්ට පහසුකම් හම්බ වෙනවා. දැන් අපි කතා කරන්න හදන්නේ විෂය නිර්දේශය පිළිබඳව. එතකොට මේ විෂය නිර්දේශයේ මෙන්න මේ පාඩම් ඒකක මොනවද තියෙන්නේ කියලා අපි හදාරනවා. එතකොට මෙන්න මේ විෂය නිර්දේශයේ මෙන්න මේ කොටස් අපි ඉදිරියේ පාඩම් වල කතා කරන මේ කොටස් පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ.
මොකද හේතුව අපි මේ සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කරගත්තොත් විතරයි අපිට පුළුවන් ඉන්නේ හොඳ සාමාන්‍යයක් ගන්න. මේ ටික අපි සටහන් කරගමු. හරි. අපි දැන් යමු තොරතුරු සංනිවේද තාක්ෂණය පිළිබඳ සංකල්ප කියන පාඩම මොන වගේ විෂය කොටස් දාවටනේ වෙන්නේ මේක කොහොමද යෙදවෙන්නේ කියලා. ඔය ඉස්සරහට පෙන්නනවා මේකේ කොහොමද කාලච්ඡේද හැදිලා තියෙන්නේ මොන කාලච්ඡේද කොපමණ ප්‍රමාණයක් මේකට යෙදිලා තියෙනවද අපි මේක ඉගෙන ගද්දී මොනවද අවධාරණය කරගන්න කියලා. ප්‍රධාන වශයෙන් මේකේ මේ කොටසින් බහුවර්ණ ප්‍රශ්න පත්‍ර යොමු වෙනවා. ඒක ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ යෙදෙනවා. ඒ වගේම 12 13 එක සම්බන්ධ වෙලා පළවෙනි ඒකකිනුත් කොටස් යෙදෙනවා. අර මම මුලින්ම කිව්වා වගේ දත තොරතුරු ගැන, දත රැස් කරන ක්‍රම ගැන. අපි කොහොමද මේවා මොන විදිහටද දත විශ්ලේෂණය කරන්නේ? අන්න ඒවා ගැන මේ කොටසේදී අවධානය වෙනවා. ඊළඟට පරිගණකයේ හැඳින්වීම කියලා කොටසක් තියෙනවා. මේකදී අපි දෘඩාංග ගැන පරිගණකයේ අභ්‍යන්තරය ඒ වගේම බාහිරය උපාංග ඒව ගැන ඉගෙන ගන්නවා. අපි බලමු ඊළඟ කොටස තියෙනවා දත්ත නිරූපණය කියලා. මෙන්න මේ කොටස තමයි ගණිත සංකල්පයේ වැඩි කොටස. මෙන්න මේ කොටසේ ඔයගලන්ට තියෙනවා සංඛ්‍යා පද්ධති කියලා පාඩමක්. ඒ කියන්නේ පරිගණකයට පදනම් වෙච්ච සංඛ්‍යා පද්ධති අපි පාවිච්චි කරන සංඛ්‍යා පද්ධති වලට අමතරව ද්විමය අෂ්ටමය සද්දසමය අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන දශමය සංඛ්‍යා පද්ධතිය ඒ සංඛ්‍යා පද්ධතිය වලින් කොහොමද අපි විවිධ ගැටලු කරන්නේ කියලා මේ කොටසේ අපි දීර්ඝ වශයෙන් කතා කරනවා. ඊළඟ කොටස අංකිත පරිපත්වල මූලිකාංග අංකිත පරිපත්වල මූලිකාංග ඒ කියන්නේ මොනවද? කම්පියුටර් එක හැදිලා තියෙන්නේ මොන පරිගණක උපාංග වලින්ද කියලා. කම්පියුටරේ තැනුම් මේකක ඉලෙක්ට්‍රොනික ඩිවයිස් ඒවා ගැන කතා කරනවා. එතකොට මේකෙදී අපි තාර්කික ద్వාර කියලා කොටසක් කතා කරනවා. බූලියානු බීජ ගණිතය. මෙයා අපේ පරිපත හදද්දී බූලියානු බීජ ගණිතයේ සංකල්ප අපි කතා කරනවා. කොහොමද අපි පරිගණක ගොඩ නගා ගන්නේ ඉලෙක්ට්‍රොනික පරිපත වලින් කියලා. එක තරමක් දිග පාඩමක් විභාගෙට අනිවාර්ය ප්‍රශ්නයක් එනවා. සාමාන්‍යයෙන් 2011 ඉඳලා මේ වෙනතෙක් 2018 ප්‍රශ්න පත්‍රය දක්වාම පළවෙනි ප්‍රශ්නෙට මේක එනවා. ලකුණු 15ක් එන ප්‍රශ්නයක්. ඊළඟට එක මෙහෙයුම් පද්ධතිය. අපි පාවිච්චි කරනවා මෙහෙයුම් පද්ධති. මෙහෙයුම් පද්ධතියක් නැතුව පරිගණකයක් වැඩ කරන්න බෑ. පරිගණකයේ දෘඩාංග. පරිගණකයේ දෘඩාංග ගත්තට පස්සේ මේ දෘඩාංග කළමනාකරණය කරගන්න වැඩ කරගන්න පාවිච්චි කරන්නේ මෙහෙයුම් පද්ධතිය. අපි බලමු මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. මම ඉස්සෙල්ලා කිව්වා පරිගණකයේ තියෙන දෘඩාංග කියලා කොටස. මේ දෘඩාංග වලින් වැඩ ගන්න නම් අපිට ඉන්න ඕනේ එක්කෙනෙක්. එයාට කියන OS එක එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතිය. මෙයා හරහා තමා පරිශීලකයෝ වැඩගන්නේ. ඒ කියන්නේ පරිගණකය මෙහෙයුම් පද්ධතියක් නැතුව වැඩක් නැහැ. අපි ගත්තාම අපේ ජංගම දුරකථනයටත් මෙහෙයුම් පද්ධති තියෙනවා.
Android කියලා කියනවා, iOS කියලා කියනවා. ඒ වගේම ඕගොල්ලන්ගේ කම්පියුටර් එකටත් Windows ඒ කියන්නේ මිලදී ගන්න මෘදුකාංග වගේම මෙහෙයුම් පද්ධති වගේම අපිට නොමිලේ Ubuntu, Fedora වගේ විවිධ මූලාශ්‍ර මෙහෙයුම් පද්ධතිත් තියෙනවා. එතකොට මේ මෙහෙයුම් පද්ධති ගැන අපි දීර්ඝ හැදෑරීමක් කරනවා මේ ඒකකයේ හරහා. ඊළඟ එක ජාලකරණය. ජාලකරණය යටතේ අපි කතා කරනවා මේකත් අනිවාර්ය විභාග රචනා ප්‍රශ්නයක් කියන එකක්. මේක අපි කොහොමද ජාල හදන්නේ කියලා. ජාල හදද්දි මොන වගේ ගණිතමය කටයුතුද කරන්න කියලා. ඒ වගේම අපි පරිගණක ජාලයක් නිර්මාණය කරගන්නේ මූලික ක්‍රමවේද පිළිබඳ මේකේ හදාරනවා මේ කොටසේ. එතකොට විෂය තුන්වෙනියට විශාලම කොටස තමයි මේ ජාලකරණය කියන කොටස. රචනා ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම යොමු වෙනවා. පරිගණක ජාලයක් කියන්නේ මොකක්ද? අපි කොහොමද මේවා අතර දත්ත sannivedanaya වෙන්නේ? ඒ පිළිබඳව අපි විෂය නිර්දේශයේ මේ කොටසේ යටතේ හදාරනවා. අපි ඊළඟට යන් පද්ධති විශ්ලේෂණය හා පිරිසැලසුම කියලා කොටසක් තියෙනවා. කම්පියුටර් එකේ කම්පියුටර් එකක් ගත්තාම පද්ධතියක්. පද්ධතියක් ගත්තාම පද්ධතියට ආදාන තියෙනවා. ආදාන සකස් කරලා මොනවද හම්බෙන්නේ? ප්‍රතිදාන. එතකොට අපි ඉස්සෙල්ලා කිව්වා යම් කිසි ක්‍රියාවලියකට ආදානය කරන්නේ දත්ත. දත්ත මගින් තොරතුරු හම්බෙනවා. කම්පියුටර් එකත් ඒ වගේ එකක්. එතකොට කම්පියුටර් එකත් පද්ධතියක්. පද්ධතියට කම්පියුටර් එකට මොනවාද ඔයගොල්ලෝ දෙන්නේ? දත්ත උපදෙස්. දුන්නට පස්සේ අපිට තොරතුරු හම්බෙනවා. එතකොට මේ පද්ධති කියන පාඩම යටතේ පරිගණක පද්ධති නිර්මාණය කිරීම, නිර්මාණය කරන ක්‍රමවේද, ඒ වගේම මේක බාහිර පාර්ශ්වයන් තේරුම් ගන්න අපි පාවිච්චි කරන විවිධ රූප සටහන් වර්ග. ඒවා ගැන කතා කරන කොටසක් තමයි පද්ධති විශ්ලේෂණය කියන පාඩම. ඊළඟට දත්ත සමුදා කළමනාකරණය කියන කොටසක් තියෙනවා අපේ විෂය නිර්දේශයේ. දත්ත සමුදා කළමනාකරණය යටතේ කතා වෙනවා අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ දත්ත ගොඩක් ආපුවම අපි දත්ත ගොඩ කොහොමද අපිට ඕනේ විදිහට කළමනාකරණය කරගන්නේ. අපි කොහොමද මේකට දත්ත දාන්නේ. දාපු දත්ත අපිට ඕන වෙලාවට ගන්නේ කොහොමද. අපි ඒ දත්ත ටික කොහොමද අවශ්‍ය පුද්ගලයන්ට යවා ගන්නේ. අන්න ඒ වගේ මේකට ආරක්ෂාව සපයන්නේ කොහොමද. අන්න ඒ වගේ ක්‍රමවේද මෙන්න මේ දත්ත කළමනාකරණය කියන කොටස යටතේ අපි ඉගෙන ගන්නවා. ඊළඟ එක තමයි ක්‍රම ලේඛනය. අත්‍යවශ්‍යම කොටසක්. ගොඩක් ළමයි මෙන්න මේ කොටස මගහරිනවා. නමුත් දැන් මගහරින්න විදිහක් නැහැ. මොකද හේතුව ක්‍රම ලේඛනය පාඩම් 3කදී දැන් අවධාරණයකට ඕගොල්ලන්ගේ පරීක්ෂාවකට ලක් වෙනවා. එකක් තමයි පළවෙනි එක තමයි ඕගොල්ලන්ට Python පරිගණක භාෂාව තියෙනවා. එතකොට මේ Python පරිගණක භාෂාව යටතේ ඕගොල්ලන්ට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. දැන් පරණ නිර්දේශයට වැඩියේ දත්ත සමුදායක් එක ගනුදෙනු කරන ආකාරය දක්වා මේ ක්‍රම ලේඛන කොටස දියුණු කරලා තියෙනවා. ඒ වගේම වෙබ් ඩිසයින් වලදී PHP අලුතෙන් විෂය නිර්දේශයට එකතු කරලා තියෙනවා. ඒ හින්දා ඒක හරහත් ඉගෙන ගන්න. ඊළඟට මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ රොබෝ තාක්ෂණ කොටස. මේ රොබෝ තාක්ෂණය අතරේ Arduino programming ඒ කොටස ඕගොල්ලන්ට ඉගෙන ගන්න වෙනවා. එහෙනම් අපිට මේ ක්‍රම ලේඛන කොටස අතහැර ගන්න බෑ. මේ සංකල්ප ටික හොඳින් ඉගෙන ගන්න වෙනවා. එහෙනම් විෂය නිර්දේශයේ වැදගත්ම කොටසක් තමයි ක්‍රම ලේඛනය. ඊළඟට තියෙනවා වෙබ් අඩවි සංවර්ධනය. මේක තමයි අපි කොහොමද පාවිච්චි කරන්නේ වෙබ් අඩවියක් නිර්මාණය කරන්න පාවිච්චි කරන ක්‍රමවේද. මේ විෂය නිර්දේශයේ දෙවැනි කොටස මම ඔයගලන්ට පුංචි කාලයක් දෙනවා. මේ කොටස දැන් අපි පළවෙනි කොටස ලියාගත්තා. මේ කොටස ඔයගොල්ලන්ගේ
සටහන් කරගන්න කියලා. හරි. අපි දැන් පටන් ගමු. මම ඉස්සෙල්ලා වෙබ් අඩවි සංවර්ධනය ගැන කතා කළා. ඊට පස්සේ අපි මේ අලුත් වචන ශ්‍රාව්‍ය දව්‍ය අන්තර්ජාලය සැබැදි ද්‍රව්‍ය කියලා තියෙනවා. මේක තමා ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශයට අලුතෙන් එකතු කරලා තියෙන කොටස. Internet of Things. අපි කොහොමද අන්තර්ජාලය හරහා අපි කොහොමද උපාංග පාලනය කරන්නේ කියලා. ඒ කොටසේ ඔයගොල්ලන්ට ප්‍රායෝගික වැඩ කොටස් කීපයක්ම තියෙනවා මේ Arduino programming යටතේ. අපි ඒවා ගැන කතා කරනවා ප්‍රායෝගික ඔයගොල්ලන්ට මේවා කොහොමද ප්‍රායෝගිකව හදාගන්නේ කියන එක. ඒ වගේ මේවට අපි කොහොමද කේතනය කරගන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ක්‍රම ලේඛනයක් මේකේ තියෙනවා. එතකොට මේකෙදි අපිට පුළුවන් අපේ උපාංග අපිට පුළුවන් නිවසේ තියෙන බල්බ් එකක් වෙනත් ස්ථානයක ඉඳලා නිවා දමන්න. ඒකට අනුගමනය කරන්නේ කොහොමද? අන්න ඒ වගේ වැඩ ගොඩාක් අපිට මේක හරහා ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට තමයි මේ උපාංග අතර කොහොමද sannivedanaya වෙන්නේ කියලා. දැන් උදාහරණයක් කියමු. අපේ අතේ තියෙන එක්තරා උපාංගයක් කරා අතට හයි කරන උපාංගයක්. මේ උපාංගය හරහා පුළුවන් අපිට අපේ හෘදය හද ගැස්ම බලන්න. සීනි මට්ටම බලන්න. බලලා යම්කිසි අනතුරුදායක තත්ත්වයක් තියෙනවා නම් ඒ උපාංගයේ මගින් අදාළ ගිලන් රථයට නැත්තම් රෝහලට පණිවිඩයක් දෙනවා. ඒතර ගිලන් රථය ඇවිල්ලා අපි ඒකට ගොඩ වුණාට පස්සේ අපේ සේරම වාර්තා ටික ගිලන් රථය මගින් ගන්නවා. ඒතර අදාළ රෝහලට ගෙනියනකල් ඒ රෝහල සූදානම් කරගන්න අවශ්‍ය වාතාවරණය සකස් කරලා දෙනවා. එතකොට device to device කොහොමද වැඩ කරන්නේ? අනාගතයේ බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වගේ ලෝකයක්. එතකොට මේ ඔයගොල්ලන්ගේ 13 වෙනි ඒකකයේදී අපි මේ ගැන ගැඹුරින් කතා කරනවා. ඊළඟට ව්‍යාපාර තුල තොරතුරු හා සංනිවේද තාක්ෂණය පාවිච්චි කරන්නේ කොහොමද? මේකටත් ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශයේ වැඩිපුර අවධානය යොදන කොටසක් හැමදාම රචනා ප්‍රශ්නයක් එනවා. මේ කොටසේදී අපි නූතන ව්‍යාපාරවලට කොහොමද e-commerce ඒ ප්‍රධාන කොට කොහොමද තොරතුරු හා sannivedana තාක්ෂණය ව්‍යාපාරවල පාවිච්චි වෙන්නේ කියලා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ තොරතුරු sannivedana තාක්ෂණය අනාගත නැඹුරුතා කියලා අනාගතයේ අපේ IT ක්ෂේත්‍රය මොන විදිහටද යෙදෙන්නේ කියලා අපේ විෂය නිර්දේශයේ කතා කරනවා. හරි. දැන් අපි බලමු මේ විෂය නිර්දේශයේ මම ඉස්සෙල්ලා කියපු පාඩම් ඒකක වලට කොපමණ කාලච්ඡේද ගණනක් වෙන් කරලා තියෙනවද කියලා. තොරතුරු හා සංනිවේද තාක්ෂණය පිළිබඳ සංකල්ප වලට අපි කාලච්ඡේද 28ක් වෙන් කරලා තියෙනවා. පරිගණකයේ හැඳින්වීමට කාලච්ඡේද 22ක්, දත නිරූපණයට 18ක්. ඒ විදිහට අපි මේ ටික වෙන් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේක වෙන් කරලා තියෙන එකේදී ඔයගලන්ට පේනවා මේ පද්ධති විශ්ලේෂණය කියන කොටසට 68ක් කාලච්ඡේද වෙන් කරලා තියෙනවා. ඒ වගේම ක්‍රම ලේඛනයේ කොටසට තමයි වැඩියෙන්ම කාලච්ඡේද ගණනක් වෙන් කරලා තියෙන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ විෂය නිර්දේශයේ මේ කොටසේ ක්‍රම ලේඛනය පිළිබඳ විශාල වශයෙන් අවධානය ලක් කරලා තියෙනවා.
දැන් අපි බලමු එක විෂය කොටසේ මොන පාඩම්ද අපි හදාරන්නේ කියලා. මේ විෂය නිර්දේශයේ අපි බලන්න ඕනේ පළවෙනි එකක යටතේ මොන කොටස්ද අපි අවධානයට ලක් කරන්නේ කියලා. මම මුලින්ම කියන්නම් අපි මුලින්ම ඉගෙන ගත්ත විදිහට අපි මුලින්ම හදාරපු විදිහට අපි මුලින්ම තේරුම් ගත්තා විෂය කියන්නේ මොකක්ද කියලා. එතකොට තොරතුරු හා සංනිවේද තාක්ෂණයේ විෂය කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ දත්ත වලින් තොරතුරු නිර්මාණය කිරීම. එතකොට දත්ත සකස් කරලා තමයි අපිට තොරතුරු හම්බෙන්නේ. එතකොට දත්ත සකස් කරලා තොරතුරු හම්බ වෙනවා නම් මේ තොරතුරු අභිමත පාර්ශවයකට පාර්ශව කීපයකට බෙදා ගන්නවා නම් අපි අන්නේ කොහොමද ක්‍රියා කරන්න කියන එක තමා මෙතනදී අපි සලකා බලන්නේ. එතකොට අපි විෂය නිර්දේශයේ නිපුණතා 1 යටතේ මේ අපේ දත්තවල ජීවන චක්‍රය පිළිබඳ හැදෑරීමක් කරනවා. එතකොට මේ විෂය නිර්දේශයේ යටතේ අපි කොහොමද දත්ත නිර්මාණය කරගන්නේ? අපි කොහොමද නිර්මාණය කරපු දත්ත කළමනාකරණය කරගන්නේ? අපි කොහොමද අපිට අනවශ්‍ය දත්ත ඉවත් කරගන්නේ කියලා. ඒවා කරන ක්‍රමවේද ගැන අපිට ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට දත්තයි තොරතුරුයි අතර වෙනස්කම් අපිට ඉගෙන ගන්න තියෙනවා. එතකොට මේ දත්ත තොරතුරු අතර වෙනස්කම් ඉගෙන ගන්නවා නම් අපි අවධානය කරගන්න ඕනේ ක්‍රියාවලියකට සාපේක්ෂව අපි කොහොමද දත්ත තොරතුරු අර්ථ දක්වා ගන්නේ කියලා. ඊළඟට අපි ඉගෙන ගන්න ඕනේ තොරතුරු වල ගති ලක්ෂණ. අපිට තොරතුරක් වුණාම අපිට නියමිත කාලය තුල ඒක හම්බෙන්න ඕනේ. අපිට නිවැරදිව තොරතුරක් හම්බෙන්න ඕනේ. ඒ වගේම අපි මේ නිවැරදිව ගන්න තොරතුර අපිට වැඩි දියුණු කරගන්න ඒ වගේම අපිට ඕන විදිහට සකස් කරගන්න නැවත සකස් කිරීමේ ක්‍රියාවලියකට භාජනය කරගන්නේ කොහොමද කියලත් අපි මේ කොටසේදී හැදෑරීමට භාජනය කරනවා. දැන් මෙතන අලුතෙන් විෂය නිර්දේශයට එකතු වෙච්ච කොටසක් තමයි කොහොමද විශාල දත්ත හසුරවන්නේ කියලා. ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ පාවිච්චි කරනවා සමාජ ජාල. එතකොට මේ සමාජ ජාලවල පාවිච්චි වෙනවා විශාල පිරිසක් මේකට එකතු වෙනවා. එතකොට මේ විශාල පිරිසේම දත්ත ටික අරගෙන එක්රැස් කරලා අපි කොහොමද යම්කිසි තීරණ වලට එළඹෙන්නේ කියලා අපි ඉගෙන ගන්න වෙනවා. එතකොට මේ කොටසේ අන්න ඒ පිළිබඳව අපි හදාරනවා. ඊළඟ අපි දත්ත සකස් කරන ආකාරය පිළිබඳවත් මේ කොටසේදී අපි හදාරනවා. එතකොට අපි කොහොමද පුරෝකථනය කරන්නේ? ඒ වගේ කොටස් පිළිබඳ මෙන්න මේ අපි මේ කොටසේදී අවධාරණයට ලක් කරනවා. ඊළඟට දත්ත රැස් කිරීමේ ක්‍රම අපි කොහොමද දත්ත රැස් කරන්නේ? ඒවා ගැන කතා කරනවා. අපි මෙන්න මේ පළවෙනි ඒකකයේ තුල මෙයාගේ විශාල වශයෙන්ම දත්ත ගැනම තමා කතා කිරීමට ලක් කරන්නේ. පළවෙනි ඒකකයේ කොටස් ටික මුලින් ඉඳලා අපි සටහන් කරගන්න පටන් ගමු. අද මුලින්ම අපි හඳුන දුන්න විදිහට දැන් අපි අද පළවෙනි පාඩම පටන් ගන්න හදන්නේ. එහෙනම් අපි මුලින්ම අපේ සටහන් කරගන්න පටන් ගමු. අපේ මොනවද අපි ඉගෙන ගන්න ඕන පළවෙනි එකකේ. ලියා ගන්න පුතේ මාතෘකාව පරිගණක තාක්ෂණයේ මූලික සංකල්ප. හරි.
මේ යටතේ අපි පළවෙනි මාතෘකාව ලියා ගන්න දත්ත හා තොරතුරු. පළවෙනි කොටස තමා අපි දත්ත හා තොරතුරු. හරි. දැන් ළමයි ලියා ගන්න දත්ත තොරතුරු කියන්නේ මොනවද කියලා. ලියා ගන්න. සැකසීමේ අරමුණින් ක්‍රියාවලියකට ඇතුළත් කරන දෑ දත්ත වේ. සැකසීමේ අරමුණින් ක්‍රියාවලියකට ඇතුළත් කරන දෑ දත්ත වේ. දත්ත සකස් කිරීමකට භාජනය කිරීමෙන් දත්ත සකස් කිරීමකට භාජනය කිරීමෙන් තොරතුරු ලැබේ. හරි. ඊළඟට මෙතනින් පොඩි රූප සටහනක් අපි හඳගම්මු. දත්ත ක්‍රියාවලිය තොරතුරු. මේක හඳගන්න. දත්ත ක්‍රියාවලිය තොරතුරු. හරි. දැන් අපි මේකෙදී ඊළඟට තව තරු ලකුණක් දාලා යටින් ලියා ගන්න. දත්ත තොරතුරු අර්ථ දැක්වීමේදී සෑම විටම ක්‍රියාවලියකට සාපේක්ෂව අර්ථ දැක්විය යුතුය. දත්ත තොරතුරු අර්ථ දැක්වීමේදී සෑම විටම ක්‍රියාවලියකට සාපේක්ෂව අර්ථ දැක්විය යුතුය. ඒ කියන්නේ පුතේ ක්‍රියාවලියක් නොමැතිව දත්ත තොරතුරු අපිට කියන්න බෑ. අපි ඊළඟට පුංචි සටහනක් දාගමු. මේ සටහනේදී අපි ගම්මු මේ විදිහට. මෙතනින් තව ඔයගොල්ලෝ කියන්න මේ තමා ඉංග්‍රීසි අක්ෂර. මේ ඉංග්‍රීසි අක්ෂර පාවිච්චි කරලා අපිට පුළුවන් මොනවද හදන්න? වචන I apple eat. මේගේ වචන ගොඩාක් හදන්න පුළුවන්. එතකොට යම්කිසි ක්‍රියාවලියකට පාවිච්චි කළ P1 ක්‍රියාවලියෙන් අපි වචන හැදුවා. වචන වලින් අපි වාක්‍යයක් හදනවා නම් මේ වචනත් ක්‍රියාවලියකට පාවිච්චි කරන්න වෙනවා. එතකොට I eat I eat apple. හරි. මේකත් පොතේ ඔයගොල්ලෝ සටහන් කරගන්න. ඒ කියන්නේ මේ A to Z කියන්නේ අපි අක්ෂර මාලාව යම්කිසි ක්‍රියාවලියකට භාජනය කරලා තමා අපි වචන හදන්නේ. මේ වචන පාවිච්චි කරලා තමා මොනවාද අපි වාක්‍යයක් හදන්නේ. හරි. දැන් අපි පුංචි සටහනක් ලියාගමු. P1 ක්‍රියාවලියේදී අක්ෂර දත්ත වන අතර ඒවා භාවිත කොට නිර්මාණය කරනු ලබන වචන P1 ක්‍රියාවලියේ තොරතුරු වේ. P1 ක්‍රියාවලියේ තොරතුරු වේ.
එම තොරතුරු P2 ක්‍රියාවලියේ එම තොරතුරු P2 ක්‍රියාවලියේ දත්ත වේ. වචන උපයෝගී කරගෙන නිර්මාණය කරනු ලබන වාක්‍ය P2 ක්‍රියාවලියේ තොරතුරක් වේ. එච්චරයි. එතකොට දත්ත තොරතුරු කියන එක ඕගොල්ලන්ට දැන් මං හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. අපි බලමු ඊළඟට මේ දත්ත තියෙන්න පුළුවන් ආකාර මොනවාද කියලා. ලියා ගන්න පොතේ දත්ත පවතින ආකාර මොනවද කියලා බලමු. ලියා ගන්න නෝට් එකේ දත්ත බහුමාධ්‍ය ආකාරයෙන් පවතී. මොනවාද මේ බහුමාධ්‍ය ආකාරය කියන්නේ කියලා අපි බලමු. ඒ කියන්නේ දත්ත විවිධ ස්වරූපයෙන් පවතින්නේ. පළවෙනි එක ලියා ගන්න පුතේ ලිඛිත දත්ත කියලා කියන්නේ අපි ගන්න පුළුවන් මේකට උදාහරණ ලියා ගන්න ඕගොල්ලෝ. මොනවද අපි ලිඛිත දත්ත වලට ගන්නේ? අක්ෂර වචන වාක්‍ය. මොනවද අපි පාවිච්චි කරන්නේ? අක්ෂර පාවිච්චි කරන්න පුළුවන්, වචන පාවිච්චි කරන්න පුළුවන්, වාක්‍ය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ වගේම ඉලක්කම්. අපේ එතකොට දත්ත විවිධාකාරයෙන් පවතිනවා කියලා මම කිව්වා. එහෙනම් මේක අපි ලියා ගන්න මොනවාද ලිඛිත වලට උදාහරණ අක්ෂර, වචන, වාක්‍ය, ඉලක්කම්. දෙවෙනි ආකාරය අපි ලියා ගමු රූප ආකාරයෙන් තියෙන්න පුළුවන්. පින්තූර. ඒ වගේම සංඥා. ලියා ගන්න රූප, සංඥා, සංකේත. දැන් රූප සංඥා සංකේත කියන්නේ මාර්ග සලකුණු. ඔය වගේ ඒවා අපිට පවතින්න පුළුවන්. අපිට යම්කිසි තීරණයක් ගන්න පුළුවන් මේ දත්ත අපි බලලා. එතකොට දත්ත පවතින ආකාරය තමයි එකක් ලිඛිත, දෙවෙනි එක රූප විදිහට තියෙන්න පුළුවන්. අනිත් එක ශබ්ද. ශබ්ද විදිහට තියෙන්න පුළුවන්. අපිට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපිට ඇම්බියුලන්ස් එකක් එද්දී ගිලන් රථයක් එද්දී මේ සද්දයට අනුරූපව අපි දන්නවා මේ ඉන්නේ ගිලන් රථයක් කියලා. යම්කිසි සතෙක් කෑ ගහද්දී අපි දන්නවා මේ සතා කෑ ගහන්නේ මේ විදිහේ මොකක් හරි හේතුවක් උඩ කියලා. අන්න ඒ විදිහට සතාව අඳුර ගන්න පුළුවන් ඉන්නේ මේ ශබ්ද වලින්. එවිට යම්කිසි පණිවිඩය යවා ගන්න පුළුවන් ශබ්ද වෙන දත්ත තියෙන්න පුළුවන් ශබ්ද විදිහට. ඊළඟ එක අපිට පුළුවන් වීඩියෝ විදිහට තියෙන්න පුළුවන්. අපි ගත්තොත් CCTV කැමරාවලින් ලබන දර්ශන මේවා කරලා අපේ ගෙදරකට හොර හතුරෙක් ආපු වෙලාවකට හරි අපි යම්කිසි ආයතනයකට හොර හතුරු එන වෙලාවක හරි මේ දර්ශන නිරීක්ෂණය කරලා අපිට පුළුවන් මේ හොරා අඳුන ගන්න. එහෙනම් මෙතනත් එන්නේ ඒ දත්ත යම්කිසි ආකාරයකට සකස් කරලා තොරතුරු ගන්න එක. අපි ඊළඟට බලමු. ඊළඟ එක තමයි සංවේද. මොනවාද මේකට අපි කියන්නේ සංවේද පාවිච්චි කරනවා. සංවේද කියන්නේ මොනවද? වාහනයක් ගත්තොත් වාහනේ තර්මෝස්ටැට් එක. තර්මෝස්ටැට් එක කියන්නේ මොකද්ද? වාහනේ තියෙන උෂ්ණත්වය. මේ වාහනේ තියෙන උෂ්ණත්වය බලලා වාහනේ උෂ්ණත්වය යම්කිසි මට්ටමකට වඩා එන්ජිමේ උෂ්ණත්වය වැඩි වුණොත්
වාහනය තුළ තියෙන ෆෑන් එකක්. ක්‍රියාවට නැං වෙලා එන්ජින් එක සිසිල් කරනවා. එතකොට සංවේද කියන්නේ වගේ එක. තව එක. අපි උදාහරණයක් විදිහට ගත්තාම වාහනයක්. අපි නවත්තලා තියෙන අලුතෙන්ම ආරක්ෂක පද්ධති තියෙන වාහනයක අපි දොර ඇරියොත් යම් ස්පර්ශයක් කළොත් මේ ස්පර්ශය සංවේද කරලා මොකද්ද වෙන්නේ? මේ ස්පර්ශය අනුව අපිට මේකෙන් සයිරන් එකක් එනවා. අනතුරු ඇඟවීමේ සංඥාවක් එනවා. එතකොට දත්ත පවතින්න පුළුවන් මෙන්න මේ ආකාරවලින්. ලිඛිත විදිහට වෙන්න පුළුවන්, රූපයක් විදිහට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශබ්දයක් වෙන්න පුළුවන්, වීඩියෝ එකක් වෙන්න පුළුවන්, සංවේද විදිහට වෙන්න පුළුවන්. අපි දැන් බලමු. එහෙනම් මේ දත්ත පවතින ආකාර ගැන අපි කතා කළා. අපි ඊළඟට අපි බලමු දත්ත වර්ගීකරණය කරන්නේ කොහොමද කියලා. හරි. දැන් අපි දත්ත වර්ගීකරණය කියන කොටස ගත්තට පස්සේ දත්ත වර්ගීකරණය කරන්න පුළුවන් මේ දත්තයක් ප්‍රමාණාත්මකව සංඛ්‍යාත්මකව ප්‍රමාණය කියන්න පුළුවන් දත්ත. ඒවට අපි කියනවා ප්‍රමාණාත්මක දත්ත කියලා. තව දත්ත ආකාරයක් තියෙනවා අපිට සංඛ්‍යා විද්‍යාත්මකව නිරූපණය කරන්න අමාරු දත්ත. සංඛ්‍යා විද්‍යාත්මකව අපි කරන්න පුළුවන් ඒවා කියනවා ප්‍රමාණාත්මක දත්ත. සංඛ්‍යා විද්‍යාත්මක නිරූපණය කරන්න බැරි ඒවාට කියනවා ගුණාත්මක දත්ත කියලා. අපි පුතේ පුංචි වගුවක් ඇඳගෙන අපි මේක සංසන්දනය කරන්න පටන් ගමු. හරි. ලියාගන්න ප්‍රමාණාත්මක දත්ත වලට පොයින්ට් එකක්. සංඛ්‍යා විද්‍යාත්මකව නිරූපණය කළ හැකි දත්ත. ලියාගන්න සංඛ්‍යා විද්‍යාත්මකව නිරූපණය කළ හැකි දත්ත. මොනවාද? එතෙන්ට උදාහරණයක් ලියාගන්න. මොකද අපි ලියාගන්න උදාහරණය ශිෂ්‍යයෙකු ලබාගත් ලකුණ. ශිෂ්‍යයෙකු ලබාගත් ලකුණ. දේශපාලන පක්ෂයක් ලබාගත් ඡන්ද සංඛ්‍යාව. එතකොට ඒක දත්තයක්. දේශපාලන පක්ෂයක් ලබාගත් ඡන්ද සංඛ්‍යාව. එහෙනම් අපි බලමු මොනවද අපි මේකේට එන්න උදාහරණ කියලා. අපි පළවෙනි එක මොකද්ද? සංඛ්‍යාත්මකව නිරූපණය කළ හැක. හරි. දැන් අපි උදාහරණ මේකට ලියාගමු. මොනවාද උදාහරණ? ලකුණු. ශිෂ්‍යයෙකු ලබාගත් ලකුණු. ඒ වගේම පක්ෂයක් ලබාගත් ඡන්ද සංඛ්‍යාව. ශිෂ්‍යයෙකු ලබාගත් ලකුණු, පක්ෂයක් ලබාගත් ඡන්ද සංඛ්‍යාව. එහෙනම් මේක සංඛ්‍යාත්මකව නිරූපණය කරන්න පුළුවන් දත්තවලට අපි කියනවා ප්‍රමාණාත්මක දත්ත. ගුණාත්මක දත්ත. අපි මේකට මෙහෙම එකක් අපි ලියා ගන්නවා. සංඛ්‍යාත්මකව නිරූපණය කළ නොහැකි. හෝ අපහසු දත්ත. ඒ කියන්නේ මොකක්ද? සංඛ්‍යාත්මකව නිරූපණය කරන්න බැරි හරි නිරූපණය කරන්න අමාරු දත්තහනි. ඒ මොනවාද ඒ කියන්නේ? සංඛ්‍යාත්මකව නිරූපණය කරන්න බැරි අපහසු දත්ත කියන්නේ මොනවද? අපි ගමු ආදරය, කරුණාව. නේද? මෙයා හොඳ. ඒවා අපිට කොහොමද කරන්න පුළුවන්? ඒවා අපිට නිරූපණය කරන්න පුළුවන්ද?
සංඛ්‍යාත්මකව මෙච්චරයි ප්‍රමාණය කියලා අමාරුයි. නමුත් දැන් අලුතින් ඇවිල්ලා තියෙනවා පීරියල් කැමරාවලින් ඕරා කැමරාවලින් පුද්ගලයන්ගේ ස්වරූපය නිර්ණය කරන්න පුළුවන්. යම්කිසි මට්ටමක කියන්න පුළුවන්. එහෙමනම් ඒක ගුණාත්මක දත්ත. එතකොට අපිට අපහසුයි. කරන්න බෑම කියන්න බෑ ප්‍රමාණාත්මක දත්ත වගේ අපිට ගුණාත්මක දත්තවල මොකක්ද තියෙන වෙනස කෙලින්ම අපිට මේක සංඛ්‍යාත්මක කියන්න බෑ. හැබැයි නමුත් එක්තරා දුරකට අපිට පුළුවන් යම් කිසි මට්ටමකින් මෙම දත්තයේ ස්වරූපය යම් කිසි අවබෝධයක් ගන්න. එහෙනම් එකක් තමා සංඛ්‍යාත්මක නිරූපණය කරන්න පුළුවන් ගුණාත්මක ප්‍රමාණාත්මක දත්ත ගුණාත්මක දත්ත අපිට සංඛ්‍යාත්මකව නිරූපණය කරන්න බෑ හෝ අපහසුයි. ඊළඟ අපි ගම්මු මේක අපි ප්‍රමාණාත්මක ගත්ත පිළිවෙලකට සකස් කරන්න පුළුවන්. හැබැයි ගුණාත්මක දත්ත පිළිවෙලකට සකස් කරන්න අමාරුයි. එතකොට අපි ගුණාත්මක දත්තවලට උදාහරණ අපි ටිකක් ලියාගමු. එතකොට අපි ප්‍රමාණාත්මක දත්තවලටත් උදාහරණ ලියාගත්තා. ඒ වගේම ගුණාත්මක දත්තවලටත් ලියාගන්න ආදරය, කරුණාව මේ වගේ එක එක ගති ලක්ෂණ අපිට පුළුවන්ද මයින්ඩ බෑ. එහෙනම් මේවට අපි එනවා ගුණාත්මක දත්ත. එතකොට දත්ත වර්ගීකරණය කරන්න පුළුවන් දත්ත සංඛ්‍යාත්මකව නිරූපණය කරන්න පුළුවන් ආකාරය අනුවයි සංඛ්‍යාත්මකව නිරූපණය කරන්න අපහසු හෝ බැරි මතයි. එහෙනම් දත්ත ප්‍රධාන ආකාර දෙකකට අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. එකක් ප්‍රමාණාත්මක දත්ත, අනිත් එක ගුණාත්මක දත්ත. අපි ඊළඟ කොටසට යන්. ඊළඟට මෙම දත්තවල වටිනාකම පිළිබඳව නියම තියෙනවා. මේ නියමයක් තියෙනවා. මේ දත්තවල වටිනාකම පිළිබඳ නියමයක් තියෙනවා ස්වර්ණමය න්‍යාය කියලා. ලියා ගන්න පුතේ ඊළඟ මාතෘකාව තොරතුරු වල වටිනාකම ප්‍රකාශ කිරීම සඳහා භාවිතා කරන නියමය. හරි. මේ තොරතුරු වල වටිනාකම ප්‍රකාශ කිරීම සඳහා භාවිතා කරන නියමයක් තියෙනවා. ඒ නියමය මොකක්ද කියලා අපි ලියාගමු. මේක විභාග ප්‍රශ්න පත්‍ර වලත් අහලා තියෙනවා මේ නියමය ගැන. ලියා ගන්න මෙහෙම. තොරතුරු වල වටිනාකම පිළිබඳ ඇති ස්වර්ණමය න්‍යාය. ස්වර්ණමය න්‍යාය. අපි ඒකට කියනවා golden rule of information. මොකක්ද කියන්නේ? golden rule of information. තොරතුරු වල වටිනාකම පිළිබඳ ස්වර්ණමය න්‍යාය කියලා අපි කියනවා. අපි මේක අපිට ප්‍රස්ථාරයක නිරූපණය කරන්න පුළුවන්. හරි. එහෙනම් තොරතුරුක වටිනාකම අපි කොහොමද කාලය සමග වෙනස් වීම පිළිබඳව තමයි මේ නියමයෙන් කතා කරන්නේ. මේ පැත්තේ වටිනාකම තියෙනවා.
තොරතුරේ වටිනාකම කොහොමද කාලය එක්ක වෙනස් වෙන්නේ කියලා. ඔයගොල්ලෝ හිතන්නේ කොහොමද තොරතුරක වටිනාකම කාලය එක්ක වැඩි වෙයිද? එහෙම නැත්නම් අඩු වෙයිද? තොරතුරේ වටිනාකම අපි ප්‍රකාශ කරද්දී වටිනාකම වැඩිම වෙන්නේ තොරතුරු නිර්මාණය වෙච්ච වෙලාවෙදී. හැබැයි කාලය ගත වෙන්න මේක වටිනාකම අඩු වෙනවා. අඩු වෙනවා ශීඝ්‍ර ලෙස අඩු වෙනවා. ක්‍රමයෙන් අඩු වෙනවා. මේක ක්‍රමයෙන් අඩු වෙලා බිඳුවට ආසන්න වෙනවා. මේ ප්‍රස්ථාරය ඇඳ ගන්නකෝ. මේ ප්‍රස්ථාරය තියෙනවා තොරතුරු වටිනාකම කොහොමද කාලය සමග වෙනස් වෙන්නේ කියලා. එතකොට මේ තොරතුරේ වටිනාකම කාලය සමග වෙනස් වෙද්දී එන්න අඩු වෙනවා. හරි. ලියා ගන්න මේ නියමය ගැන. ලියන්න තොරතුරක වටිනාකම කාලය ගතවීමත් සමග ක්‍රමයෙන් අඩුවේ. තොරතුරක වටිනාකම කාලය ගතවීමත් සමග ක්‍රමයෙන් අඩුවේ. එනම් කාලය බිඳුවට ආසන්න වන විට තොරතුරේ වටිනාකම උපරිම වන අතර. කාලය බිඳුවට ආසන්න වන විට තොරතුරේ වටිනාකම උපරිම වන අතර. කාලය ගතවීමත් සමග එය ක්‍රමයෙන් අඩුවී බිඳුවට ආසන්න වේ. මොකක්ද අපි ඉගෙන ගත්ත පොතේ එහෙනම් ස්වර්ණමය න්‍යාය. ස්වර්ණමය න්‍යාය නීතිය මොකක්ද? කාලය බිඳුව වෙද්දී වටිනාකම උපරිමයි. කාලය ගත වෙනාම මේ වටිනාකම මොකද වෙන්නේ? බිඳුවට ආසන්න වෙනවා. දැන් අපිට මෙතන බෝම්බයක් ගහනවා තව විනාඩි 5කින් කිව්වොත් අපිට වැදගත් වෙන්නේ බෝම්බේ ගැහුවට පස්සේ නෙමේ ගහන්න කලින් අපිට තීරණ ගන්න. දැන් සුනාමි වෝනින් එක අපිට ආපු වෙලාවේ සුනාමි වෝනින් එක අපිට වැදගත් වෙන්නේ සුනාමි ආවට පස්සේ නෙමෙයි ඊට කලින්. එහෙනම් දත් එක වටිනාකම තියෙන්නේ ඒ දත්තය නිර්මාණය කරන ලද මොහොතේමයි. ඒ වගේම පහුගිය විභාග ප්‍රශ්නයක බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක ඇවිල්ලා තිබ්බා අපි ලෝක සූරතාවේ දිනාගත්ත වෙලාවේ ඒකේ ඒ තොරතුරේ වටිනාකම වැඩි වෙන්නේ මොන වෙලාවෙද කියලා. එතකොට ජයග්‍රාහී ලකුණු ලබාගත්ත මොහොතේ තමයි ඒකේ වටිනාකම වැඩි. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරට ආවේ ඒක. ඒකද මෙතන ප්‍රකාශ කළේ මොකද්ද? මේ ස්වර්ණමය න්‍යාය පිළිබඳ දැනුම බැලුවේ. එහෙනම් මේ දත්ත අපි සැලකිලිමත් වෙද්දී අපිට වැදගත් වෙනවා මොකවත්ද? මේකේ වටිනාකම වෙනස් වීම පිළිබඳව. අපි ඉස්සෙල්ලා කතා කළා දත්ත තියෙන ආකාරය. ඊට පස්සේ දත්ත වර්ගීකරණයක් කතා කළා. ඊට පස්සේ මේ දත්තවල තියෙන වටිනාකම ගැන කතා කරා. හරිද? අපි ඊළඟ කොටසට යන්න. දැන් එහෙමනම් මේ දත්ත සකස් කරන්න යම්කිසි උපකරණයක් තියෙනවා. විශේෂ උපකරණයක් තියෙනවා. අපි ඒකට කියනවා පරිගණකය කියලා. මේකෙන් තමයි අපිට තොරතුරු හම්බෙන්නේ. ලියා ගන්න මාතෘකාව පරිගණකය. ලියලා මේ රූප සරහන පොඩ්ඩක් ඇඳ ගන්න. දත්ත පරිගණකයට දාලා අපි තොරතුරු ගන්නවා. හරි. දැන් අපි ලියා ගමු පරිගණකය යනු යන්ත්‍රයකි. ලියා ගන්න පරිගණකය යනු යන්ත්‍රයකි. යන්ත්‍රයක් භාවිතා කරනුයේ කරනු ලබන කාර්යයක්
පහසුවෙන් සිදු කර ගැනීම සඳහාය. කරනු ලබන කාර්යයක් පහසුවෙන් සිදු කර ගැනීම සඳහාය. ඊළඟට ලියා ගන්න දැන් පරිගණක යන්ත්‍රයක් තමයි. හැබැයි මේ යන්ත්‍රය අනිත් ඒවා වලින් වෙනස් වෙනවා. ලියා ගන්න අනුමාතෘකාවක්. පරිගණකය සතු සුවිශේෂී ලක්ෂණ. ලියා ගන්න අනුමාතෘකාවක්. පරිගණකය සතු සුවිශේෂී ලක්ෂණ. අපි බලමු මොනවාද මෙයා සතුව තියෙන සුවිශේෂී ලක්ෂණ කියලා. පළවෙනි එක තමා බහුකාර්ය හැකියාව. මොකද්ද? බහුකාර්ය හැකියාව. ඒ කියන්නේ මොකද්ද? කම්පියුටර් එකට කරන්න පුළුවන් කාර්යයන් ගණනාවක්. එනම් පරිගණකයට කරන්න පුළුවන් බහුකාර්ය හැකියාව එක වරහන් ඇතුලේ අපි උදාහරණ ටිකක් ලියාගමු. මොනවාද පරිගණක පාවිච්චි කරන්න පුළුවන් ප්‍රධාන එක? මම මෙතන මාතෘකාව ලියලා තියෙනවා. ඔයගොල්ලෝ උදාහරණ ටික ලියා ගන්න වරහන් ඇතුලේ යතුරු ලියනයක් ලෙස භාවිතා කිරීම. ලියන්න යතුරු ලියනයක් ලෙස භාවිතා කිරීම. පරිගණකය පාවිච්චි කරන්න පුළුවන් අපිට ටයිප්රයිටරයක් විදියට. එතකොට යතුරු ලියනයක් ලෙස භාවිතා කිරීම. ඊළඟ එක ලියා ගන්න කමා එකක් දාලා ලියා ගන්න. පරිගණකයෙන් අපිට පාවිච්චි කරන්න මොනවාද? ගීත ශ්‍රවණය. වීඩියෝ නැරඹීම. ලියා ගන්න ගීත ශ්‍රවණය කමා වීඩියෝ නැරඹීම. එතන කම්පියුටර් එකෙන් පාවිච්චි කරන්න පුළුවන් වෙනස් විදියට. ක්‍රීඩා භාණ්ඩයක් විදියට පාවිච්චි කරනවා. ලියා ගන්න පරිගණක ක්‍රීඩා. එතන කම්පියුටර් පාවිච්චි කරනවා ක්‍රීඩා භාණ්ඩයක් විදියට. බහුකාර්ය හැකියාව. ඊළඟ උදාහරණය ලියා ගන්න බාහිර හෝ අනෙකුත් උපාංග පාලනය. උපාංග පාලනය කරන්න පුළුවන් මැෂින් එක. කර්මාන්ත ශාලාවක වැඩ කරන ලයින් එකක් පාලනය කරගන්න පුළුවන්. මොකෙන්ද? කම්පියුටර් එකක් පාවිච්චි කරලා. රොබෝ තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් උපාංග පාලනය. තිත් පෙළක් තියලා වරහන වහන්න. එහෙනම් බහුකාර්ය හැකියාව. ඊළඟ එක පරිගණකයේ තියෙන අනිත් එක තමයි නිර්වද්‍යතාව. ඒ කියන්නේ මොකද්ද පදේ? අපි කොච්චර වැඩ කළත් මේ වැඩ නිවැරදිව කරලා දෙනවා. අපි ගණනය කිරීමක් කළොත් ඒක නිවැරදිව ගණනය කරලා දෙනවා. අභ්‍යවකාශ යානාවක් යනවනම් ඒක මොන වේගයක් ගන්න ඕනද? බාධක මග අරින්න කොහොමද මේක කොච්චර පැත්තකට දිශානදියකට හරව ගන්න ඕනද? අන්න ඒවා අපි කතා කරනවා නිර්වද්‍යතාව කියන කොටස යටතේ. එතකොට ඊළඟ එක පරිගණකයේ සතු එද බහුකාර්ය කරන්න පුළුවන්. නිවැරදිව කරන්න පුළුවන්. ඒ වගේම මේක කාර්යක්ෂමතාව වැඩි උපකරණයක්. ඒ කියන්නේ මොකක්ද? පරිගණකයේ කාර්යක්ෂමතාව ගොඩක් වැඩි. වැඩ ගොඩක් කරන්න පුළුවන්. හරියට කරන්න පුළුවන්. කාර්යක්ෂමතාව වැඩි. මෙන්න මේ වගේ මූලික කරුණු පරිගණකයේ අනිත් යන්ත්‍ර වලින් වෙනස් වෙනවා. එතන පරිගණකය තවත් යන්ත්‍රවල කොටසක් විදිහට පාවිච්චි වෙන්න පුළුවන්. එතකොට අපිට කාර්යයන් අනිත් යන්ත්‍රයට වැඩිය කාර්යයන් ගොඩක් කරන්න පුළුවන්, හරියට කරන්න පුළුවන්, කාර්යක්ෂම කරන්න පුළුවන්. ඒ හින්දා පරිගණකය අනිත් යන්ත්‍ර වලින් වෙනස් වෙන සුවිශේෂී ලක්ෂණය. ඒක වෙනස් වෙන සුවිශේෂී ලක්ෂණය තමයි පුතේ බහුකාර්ය හැකියාව කියන එක. එහෙනම් දත්ත තොරතුරු බවට පරිවර්තනය කරන්න පාවිච්චි කරනු ලබන
උපාංගයට අපි කියනවා පරිගණකය. එනම් පරිගණකය සතු සුවිශේෂී ලක්ෂණ ගණනාවක් තියෙනවා. එතකොට එහෙමනම් මේ පරිගණකය සම්බන්ධව අපිට වචන කීපයක් තේරුම් ගන්න තියෙනවා. එනම් පළවෙනි එක පරිගණකයේ දෘඩාංග කියන වචනේ තේරුම. එහෙනම් අපි ලියාගමු පුතේ දෘඩාංග කියන්නේ මොනවද කියලා. ලියාගන්න. පරිගණකය නිර්මාණය වී ඇති භෞතික උපාංග පරිගණකය නිර්මාණය වී ඇති භෞතික උපාංග දෘඩාංග ලෙස හඳුන්වයි. පරිගණකය නිර්මාණය වී ඇති භෞතික උපාංග දෘඩාංග ලෙස හඳුන්වයි. ඊළඟ එක මාතෘකාව ලියාගන්න. මේකට උදාහරණයක් දෙයක් ලියාගන්න. ලියාගන්න යතුරු පුවරුව. අපි මොනිටර් එකට අපි කියනවා සංදර්ශකය කියලා. එතන මවුස් එක ඒ වගේ ඒවා දෘඩාංග. මේවා භෞතික කොටස්. ඊළඟ වචනේ අපි තේරුම ලියාගමු මෘදුකාංග කියන්නේ මොනවද කියලා. ලියාගන්න මාතෘකාව මෘදුකාංග. ලියාගන්න පරිගණකය තුල ක්‍රියාත්මක වන වැඩසටහන් පරිගණකය තුල ක්‍රියාත්මක වන වැඩසටහන් මෘදුකාංග ලෙස හඳුන්වයි. දෘඩාංග වලින් මෘදුකාංග වෙනස් වෙන්නේ කොහොමද? අපිට මේවා ස්පර්ශ කරන්න බෑ. ස්පර්ශ කරන්න බෑ කියන්නේ අපිට අල්ලන්න බෑ. නමුත් අපිට මේකෙන් කරන දේ අපිට දැනෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ළමයෙක්ට උපදේශයක් දෙනවා යම්කිසි දෙයක් කරන්න කියලා. නමුත් ඒ උපදේශය පේන්නේ නැහැ. නමුත් ඒ කරන ක්‍රියාව අනිත් අයට දැනෙනවා. දැන් උදාහරණයක් විදිහට පන්තියට පරක් වෙලා යන ළමයට මම කියනවා එක ළමයට දඬුවමක් කරන්න කියලා. එතකොට දඬුවමක් කරන්න කියන එක මොකද්ද වෙන්නේ? ඒ දඬුවමක් කරන්න කියලා දුන්න උපදේශය අනිත් අයට මොකද වෙන්නේ? පේන්නේ නැහැ. හැබැයි ළමයා පරක් වෙලා ආපුවම අර මං කියපු ළමයා අරයට දඬුවම සිද්ධ කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ දඬුවම සිද්ධ කරද්දී ඒක අනිත් අයට දැනෙනවා. එහෙනම් මෘදුකාංග කියන්නේ පරිගණකය තුල ක්‍රියාත්මක වන වැඩසටහන්. මෘදුකාංග වලට අපි උදාහරණ ටිකක් ලියාගමු. මෙහෙයුම් පද්ධති. දෘඩාංග මත වැඩ කරනු ලබන ප්‍රධානම කොටස තමයි මෙහෙයුම් පද්ධතිය. අපි මේකේ මෙහෙයුම් පද්ධති කීපයකට උදාහරණ ලියාගමු. Windows අපි ගත්තාම 7, 8, 10. ඒ වගේම අපි Ubuntu වගේ මෙහෙයුම් පද්ධති ගන්න පුළුවන්. Android, iOS වගේ ඒවා. එතකොට මෙතන මෘදුකාංග කියන කොටසට මෙහෙයුම් පද්ධතිය අයත් වෙනවා. ඊළඟට මේ මෘදුකාංග කියන කොටසටම තවත් අයත් වෙනවා යෙදුම් මෘදුකාංග කියලා කොටස. යෙදුම් මෘදුකාංග කියන්නේ මොකක්ද? මේවා වැඩ කරන්නේ මෙහෙයුම් පද්ධතිය මත. මෙහෙයුම් පද්ධතිය මත වැඩ කරන ඒවාට අපි කියනවා යෙදුම් මෘදුකාංග කියලා. යෙදුම් මෘදුකාංගවල විශේෂ කාර්යයන් කරගන්න පුළුවන්. අපිට පුළුවන් ලියුමක් ටයිප් කරන්න. ටයිප් කරන්න වර්ඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් වර්ඩ් එක මොකද්ද? යෙදුම් මෘදුකාංගය. මෙතනින් පොඩි වරහන් ඇතුළේ ලියා ගන්න පුතේ එතනම යෙදුම් මෘදුකාංගයක් කියන්නේ පරිශීලක අවශ්‍යතාවය මත ඔවුනට යම්කිසි කාර්යයක් කර ගැනීම සඳහා
නිර්මාණය කර ඇති මෘදුකාංග වේ. ඔවුනට යම්කිසි කාර්යයක් ඉටු කර ගැනීම සඳහා නිර්මාණය කර ඇති මෘදුකාංග වේ. මේ මෘදුකාංගවල තවත් දුඩාංග සමග එක්වෙච්ච ඒවා වගේක් තියෙනවා. අපි ඒවට කියනවා ස්ථිරාංග කියලා. මේක වෙනමම හඳුන්වන්නත් පුළුවන්. නැත්නම් අපි මේ දෘඩාංගයි මෘදුකාංගයි වෙනම ගත්තොත් අපි ඒවට කියන ස්ථිරාංග කියලා. අපි ගමු වොෂින් මැෂින් එක ක්‍රියාකාරීත්වය. වොෂින් මැෂින් එක වැඩ කරනවා නම් වොෂින් මැෂින් එක වැඩ කරද්දී වොෂින් මැෂින් එක වැඩ කරන විදිය යම්කිසි මෘදුකාංගයක් මගින් මේක ලියලා තියෙනවා. මේකේ තියෙනවා හાર્ඩ්වෙයාර් උපාංගයක්. දෘඩාංග කොටස. මේ දෘඩාංග කොටසට උපදෙස් මාලාවක් ලියලා තියෙනවා. එතකොට ඒකට අපි කියනවා ස්ථිරාංගයක් කියලා. එහෙනම් දෘඩාංගයි මෘදුකාංගයි එකට එකතු වෙලා හැදිලා තියෙන එකට අපි කියනවා ස්ථිරාංගයක් කියලා. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ දත්ත තොරතුරු පරිවර්තනය කරන්න පාවිච්චි කරන උපාංගය අපිට හඳුන්වන්න පුළුවන් මොකද්ද? පරිගණකය කියලා. එහෙනම් මේ පරිගණකය ගත්තට පස්සේ පරිගණකය දත්ත තොරතුරු වලට පරිවර්තනය කරනවා නම් ඒකට අවශ්‍ය කරන උපදෙස් වැඩසටහන් තියෙන්න ඕනේ. අපි ඒවට කියනවා මෘදුකාංග කියලා. මෘදුකාංග ප්‍රධාන ආකාර විදිහට අපිට වර්ග කරන්න පුළුවන් මෙහෙයුම් පද්ධති, යෙදුම් මෘදුකාංග. ඒ වගේම දෘඩාංගයි මෘදුකාංගයි එකතු වුණාම ස්ථිරාංග හැදෙනවා. නමුත් අපිට මේ මෘදුකාංග වර්ගීකරණය අපි ඉස්සරහදී යම්කිසි වෙනස් වීමකට භාජනය කරනවා. එකක් තමයි මේ පද්ධති මෘදුකාංග කියලා අරගෙන අපිට පුළුවන් මෙහෙයුම් පද්ධති ගන්න. මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය තවදුරටත් වර්ධනය කරන ඒවාට අපි කියනවා මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය අපිට පුළුවන් අපි වෛරස් කාඩ් වගේ වලින් තවදුරටත් වර්ධනය කරගන්න. අපි ඒවට කියනවා උපයෝගී මෘදුකාංග කියලා. එතකොට ඒවා එහෙමත් වර්ගීකරණයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතියේ කාර්යක්ෂමතාව කාර්ය තවදුරටත් වර්ධනය කරන මෘදුකාංග. ඒ වගේම පරිවර්තක තියෙනවා. අපි දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ Python භාෂාවෙන් මොන හරි ලියලා තිබ්බොත් පරිගණකයට මේක පරිවර්තනය කරලා පරිගණකයට තේරුම් ගන්න පුළුවන් විදිහට මේවා කරන ඒවාත් අපි පද්ධති මෘදුකාංග යටතේ වර්ගීකරණය කරනවා. එතකොට අපි මූලික අර්ථ දැක්වීමේදී මෙන්න මෙහෙම කොටස දැනගත්තාම ප්‍රමාණවත් වෙනවා. ඊළඟ එක අපි ගන්න ඕනේ ජීවාංග. එතකොට ජීවාංග කියන්නේ කම්පියුටර් එක පාවිච්චි කරන සජීවී පුද්ගලයා. ලියා ගන්න එතන උදාහරණයට පරිගණකය භාවිතා කරනු ලබන සජීවී පුද්ගලයන් පරිගණකය භාවිතා කරනු ලබන සජීවී පුද්ගලයන් ජීවාංග ලෙස හඳුන්වයි. ජීවාංග ලෙස හඳුන්වයි. උදාහරණ ලියා ගන්න. මම ඉස්සෙල්ලා කතා කළා වගේ උදාහරණ කීපයක් ලියා ගමු. දත් ඇතුළත් කරන්නන් ක්‍රමලේඛන ශිල්පීන් පරිගණක ඉංජිනේරුවරු. ඒ වගේ ගොඩාක් කට්ටිය ඉන්නවා. එතකොට ඒගොල්ලන් පරිගණක පාවිච්චි කරන සජීවී පුද්ගලයන්ට අපි කියනවා ජීවාංග කියලා. එතකොට අපි දැන් සම්පූර්ණයෙන්ම අද තොරතුරු හා සංවේද තාක්ෂණයේ විෂයේ අපි මොනවද කතා කළේ? අන්න ඒවා ටික ගැන මම දැන් සාරාංශයක් ඉදිරිපත් කරන්න හදන්නේ. ඒක කොහොමද අපි පාවිච්චි කරන්නේ අපේ වැඩ කටයුතු වලට? ඊට කලින් අපි sannivedana ගැනත් වචනයක් ලියාගමු. sannivedana අර්ථ දැක්වීම පොඩ්ඩක් ලියාගමු. මේක නෙට්වර්ක් යටතේ අපි
කතා කරනවා. නමුත් මෙතන අපේ සටහන සම්පූර්ණ වෙන්න sannivedana ගැනත් ලියා ගන්න. පරිගණකයේ වෙතින් සකස් කරන ලද තොරතුරු පරිගණකයේ වෙතින් සකස් කරන ලද තොරතුරු අවශ්‍ය කරනු ලබන පුද්ගලයෙකුට හෝ පුද්ගලයන් කිහිපයකට ලබා දීම පුද්ගලයන් කිහිපයකට ලබා දීම sannivedanaya. හරි. දැන් අපි යමු අපේ අද දිනේ කරපු එකේ සාරාංශයකට. අපි මුලින්ම කතා කළා මොකද්ද? දත්ත තියෙනවා. මේ දත්ත වලින් තොරතුරු ගන්නවා. තොරතුරු ගන්න අපි පාවිච්චි කරන්නේ සැකසීමක්. මේ සැකසීම කරන්නේ පරිගණකය. right. එතන පරිගණකයේ අපේ විශේෂ නිර්දේශය කතා කරනවා දෘඩාංග ගැන. එතන ඔයගොල්ලන්ගේ දෙවෙනි එකකේ අපි සම්පූර්ණයෙන් කතා කරන දෘඩාංග ගැන, මේ දෘඩාංග වර්ගීකරණ ගැන මොනවාද මේවල තියෙන්නේ? ආදානද, ප්‍රතිදානද, සැකසීම්ද, ආදාන ප්‍රතිදාන දෙකමද ඒවා. ඊට පස්සේ මෘදුකාංග. ඕගොල්ලන්ගේ පස්වෙනි එකකේ අපි කතා කරනවා ප්‍රධාන මාතෘකාවක් මෙහෙයුම් පද්ධති කියලා. එතකොට මේ මෙහෙයුම් පද්ධති වලින් උදේ අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට විභාගේ ප්‍රශ්න එනවා. බොහෝ විට මේකේ ඉන්නේ ව්‍යුහගත රචනා. ඊළඟට අපි බලමු මේ තොරතුරු වල sannivedanaya කොටසක් තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වාගේ තොරතුරු පාර්ශව එහෙකට හරි පාර්ශව කිහිපයකට හරි පුතේ අපිට sannivedanaya කරගන්න පුළුවන්. මෙන්න මේ කොටස sannivedanaya පැත්ත. අපි 6 වෙනි එකකින් හදාරනවා අපි නෙට්වර්ක් ජාලකරණය මාතෘකාව යටතේ කතා කරනවා. මේකෙන් අනිවාර්යයෙන්ම පුතේ ඔයගොල්ලන්ට එනවා රචනා ප්‍රශ්නය. එතකොට අපි මේ කොටස දැනගන්න ඕනේ. ඊළඟට අපි බලමු මේ තොරතුරු පාවිච්චි කරන්නේ කවුද කියලා. එතකොට මේ තොරතුරු පාවිච්චි කරනවා ව්‍යාපාරවලට. එතන නූතන ව්‍යාපාරවල තොරතුරු හා සංවේද තාක්ෂණය පාවිච්චි කරන්නේ කොහොමද? ඒ වගේම අනාගත දිසානතිය 13 වෙනි ඒකකය. මෙතනනොත් අපිට එනවා රචනා ප්‍රශ්නයක්. ඊළඟට අපි බලමු මේ දෘඩාංග කොටස මොනවද තියෙන්නේ කියලා. මේ දෘඩාංග කොටසේ අපිට ප්‍රධාන කොටසක් එනවා. මෙතන තියෙනවා බූලියානු වීජගණිතය. ඊළඟ එක තාර්කික ద్వාර.
මේකුණොත් ඔයගොල්ලන්ට අනිවාර්ය රචනා ප්‍රශ්නයක් කියනවා. එතකොට මේ සංකල්ප ටික අපි අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ. මෙතනදී මේ පරිගණකයේ දත්ත තුන්වෙනි ඒකකේ අපි කතා කරනවා දත්ත නිරූපණය කරන ආකාරය. නිරූපණය. මේක බොහෝ විට ඉන්නේ බහුවර්ණ හෝ ව්‍යුහගත ප්‍රශ්න ඉන්නේ. එතකොට මෙතන මේ දත්ත නිරූපණය කරන ආකාර විදිහට අපි ගත්තාම දත්ත නිරූපණය කරන ආකාරවලදී තමයි සංඛ්‍යා පද්ධති කියන පාඩම කතා කරන්නේ. ඒ වගේම කෝඩින් සිස්ටම්. කෝඩින් සිස්ටම් හතරක් ගැන අපි කතා කරන විෂය නිර්දේශයේ BCD, ASCII, ABCD, Unicode. එතකොට මේ කෝඩින් සිස්ටම් අපි තුන්වෙනි ඒකකයේ යටතේ කතා කරනවා. ඊළඟ එක තමයි අපි පරිගණකය මම ඉස්සෙල්ලා විෂය නිර්දේශය දුන්නා වගේම පරිගණකය මෙතෙන්ට කොහොමද ආවේ? කොහොමද ආවේ? අද වෙන තාක්ෂණය දක්වා කොහොමද පරිගණකය පරිණාමය වුණේ කියලා. පරිණාමය වුණේ කොහොමද කියලා. එතකොට මෙතන පරිණාමය වුණේ කොහොමද කියන එක මේ කොටසෙදි කතා කරනවා. එතකොට ඉතිහාසය සම්බන්ධ කොටසක් මේකේ බොහෝ විට බහුවර්ණ තමයි ඉන්නේ. ඒ වගේම ව්‍යුහගත රචනා ඉන්නත් පුළුවන්. අපි ඒක මෙතන අපේ ලියා ගන්නන බහුවර්ණ බොහෝ විට ඉන්නේ බහුවර්ණ ප්‍රශ්න. රයිට්. අපි ඊළඟට පරිගණකේ තවත් ප්‍රධාන මාතෘකා දෙකක් තියෙනවා. මේ සකස් කිරීම කරන්නේ ක්‍රම ලේඛ වලින්. තර මේ කොටසෙනොත් අපිට රචනා ප්‍රශ්නයක් එනවා ඔයගොල්ලන්ගේ විභාගේ. මම කිව්වා මෙතන බාහිර පාර්ශවලට මේක කොහොමද අපේ තොරතුරු තාක්ෂණ විෂය පෙන්වන්නේ කියලා. පෙන්වන්න පුළුවන් ක්‍රම ලේඛන වලින් අපිට ගන්න පුළුවන්. ඒ වගේම අපිට ගන්න පුළුවන් මෙතන වෙබ් අඩවි නිර්මාණය. මෙතනොත් බොහෝ විට ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් ගොනු වෙනවා. ඒ වගේ අපිට මේ විෂය ක්ෂේත්‍රය ගත්තාම ඔයගලන්ට පරිගණකය මෙන්න මේ වගේ දත්ත තොරතුරු කියලා කිව්වට මේක විවිධ පැතිකඩ ඔස්සේ ඔයගලන්ගේ විභාගයේදී මොනවද වෙන්නේ ඇගීමකට ලක් වෙනවා. එතන මම ඉස්සෙල්ලා කිව්වාගේ ප්‍රධාන මූලික සංකල්ප දත්ත තොරතුරු මාතෘකාවක් තියෙනවා. ඒ වගේම ඊට පස්සේ අපි මූලික සංකල්පෙන් පරිගණකේ හැඳින්වීමට යනවා. පරිගණක හැඳින්වුවාට පස්සේ අපි යනවා මොනවද? දත්ත නිරූපණය කරන්නේ කොහොමද කියලා. දත්ත නිරූපණය කරාට පස්සේ ඕගොල්ලන් කතා කරනවා බූලියානු බීජගණිතය තාර්කික ద్వාර කියන කොටස හතරවෙනි ඒකකය. ඒකෙදී අපි කතා කරනවා අපි කොහොමද පරිගණකයේ මොනවද පරිපත නිර්මාණය කරන ආකාරය. පස්වෙනි ඒකකයේ යටතේ මෘදුකාංග ගැන කතා කරමින්ම අපි යනවා මෙහෙයුම් පද්ධති වලට. ඒ කියන්නේ අපිට පරිගණකේ පාවිච්චි කරන්න බෑ පුතේ මෙහෙයුම් පද්ධතියක් නැතුව. එතකොට මේ පරිගණකේ පාවිච්චි කරද්දී මෙහෙයුම් පද්ධති මෘදුකාංග වර්ගීකරණයත් එක්ක අපි කතා කරනවා. 6 වෙනි එකකේ තමයි පුතේ අපි කතා කරන්නේ මොනවාද? පරිගණක ජාල සම්බන්ධව. ඔන්න ඔය ආකාරයට කතා කරනවා අපි පද්ධති ගැන කතා කරනවා. එතන මේක පද්ධතියක් විදිහට ගන්න පුළුවන්. ඔන්න ඔය එකත් එක්කම විෂය නිර්දේශයට අලුතෙන් එකතු වෙලා තියෙනවා මොකද්ද? අර IoT කියන පාඩම. 12 13 එකක තියෙනවා IoT පාඩම තියෙනවා. අනිත් වැදගත්ම කොටස තමයි පුතේ විභාගයට රචනා ප්‍රශ්නයක් යොමු වන දත්ත තියෙනවා නම් මොනවාද අපි කියන්නේ දත්ත සමුදා කළමනාකරන පද්ධති. අපි මේ පාඩමත් වෙනම කතා කරනවා ER ඩයග්‍රෑම්. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඇති රචනා ප්‍රශ්න ඔයගොල්ලන් බලලා 1යි 2යි 3යි 4යි මෙතෙන්ටත් පුතේ අපිට ගන්න පුළුවන් රචනා ප්‍රශ්නයක්. මේවා සේරම මොනවාද පුතේ? පද්ධති
පද්ධති වලිනුත් පුතේ විභාගේ රචනා ප්‍රශ්නයක් එනවා. හරි. එහෙමනම් අපි මේ විෂය නිර්දේශය අපි අද කතා කරපු එක මම සම්පූර්ණයෙන්ම සාරංශගත කරලා ඔයගලන්ට පෙන්නුවේ. මේකෙන් අපි අදහස් වෙන්නේ මෙතන බලන්න දත්ත වලින් තොරතුරු හදන්නේ කොහොමද? තොරතුරු ප්‍රචාරණය කරන්නේ කොහොමද? sannivedanaya කරන්නේ කොහොමද? ඒකට අපේ විෂය නිර්දේශ එක එකකයක් වෙන් වෙලා තියෙනවා. ඒ වගේම අපි කොහොමද මේ තොරතුරු අපි පෙන්නුම් කරන්නේ වෙබ් හරහා නැත්තම් ප්‍රෝග්‍රෑම්ස් හරහා. එතකොට අපිට පුළුවන් ඒ කොටස් දෙක මෙතන බලන්න. ඒ වගේම අපේ ව්‍යාපාරවල අනාගත දිශාන ව්‍යාපාරවල පාවිච්චි කරන්නේ කොහොමද? තොරතුරු හා සංලේඛන තාක්ෂණයේ අනාගත දිශානතිය කරන්නේ. අන්න ඒ වගේ පිළිබඳව මෙන්න මේ කොටසදී කතා වෙනවා. එතකොට මේ පද්ධතිය එක්කම පරිගණකය පාවිච්චි කරන්න ලබන ජීවාංග ගැනත් අපි කතා කරනවා. මේ එක පුද්ගලයන්ගේ කාර්යභාරය ගැන කතා කරනවා. එතකොට අපේ විෂය එකක 13ක් පුර අපි කතා කරන්නේ මෙන්න මේ කොටස් වලට අදාළ දීර්ඝ විස්තර. එතකොට අපි විෂය නිර්දේශය ඉගෙන ගද්දී අනිවාර්යයෙන්ම මේ අපේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය හොඳට තේරුම් අරගෙන ප්‍රශ්න පත්‍රයේ මොන විදිහට රචනා ප්‍රශ්න ඇති වෙන්නේ, ඒවට ලකුණු ගන්නෙ කොහොමද, අපි කොහොමද අපේ ලකුණු දීමේ පටිපාටියකට ගැළපෙන විදිහට උත්තර ලියාගන්නේ, අන්න ඒවා ටික අපි අනිවාර්යයෙන්ම හොඳට ඉගෙන ගන්න ඕනේ. එහෙම ඉගෙන ගත්තොත් ඕගලන්ට නිසැකවම ඒ සාමාර්ථයක් කෙරෙහි යන්න බලනවා. මම මුලින්ම ඕගලන්ට අපේ මේ ප්‍රසන්ටේෂන් එකේදී මම මුලින්ම ඕගලන්ට විෂය පටන් ගන්න නැතුව මම විෂය ඉස්සෙල්ලාම දුන්න එහෙමනම් මම මේ ඕගලන්ට සුබ පතනවා මේ විශ්වවිද්‍යාල රාජ්‍ය හෝ ප්‍රධාන වශයෙන්ම මම කැමති රාජ්‍ය විශ්වවිද්‍යාලයට ඕගොල්ලෝ ඇතුළත් වෙනවා නම් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් තියෙනවා. ඒවටත් ඕගලන්ට පාඨමාලාව හදාන ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේ අනෙක් අධ්‍යාපන ආයතන තියෙනවා. වෘත්තීය පාඨමාලා තියෙනවා. විද්‍යාපීඨයට ඇතුල් වෙන්න පුළුවන්. එහෙනම් අද පළවෙනි දවසේ ප්‍රධාන වශයෙන් පාඩමක මූලික කොටසක් අපි කතා කරා. ඒ වගේම විෂය නිර්දේශය ගැන හඳුන්වා දුන්නා. ඒකේ සම්භාව්‍ය ගැන කතා කළා. එහෙමනම් අපි නැවත වැඩසටහනකින් අපි ඕගලන්ට ඕගලන් නිබන්ධනයක් ලබා දෙනවා. ඒ නිබන්ධන එකම අපි අපේ වැඩසටහන දෙවැනි වැඩසටහන ආරම්භ කරනවා. එතකොට ඕගලන්ට මේ පිළිබඳව වඩා නිරවුල් අවබෝධයක් ගන්න පුළුවන්. එහෙනම් නැවත ඔබ හමු වීමේ බලාපොරොත්තුෙන් ආයුබෝවන්.